අයිබෝවන් ප්‍රේක්ෂක හිතවතුනි ඔබ අදත් එක්වන්නේ තීරණය සජීව සංවාදයේ සමගින් වාරණය කළ නොහැකි අදහස් ඔබේ හිතේ ධාරණය කරනු පිණිස අදත් තීරණය ඔබ වෙත ගෙනෙන්න අපි සූදානම්. මේ මොහොත වන විටත් ඔබ දන්නවා අද දවසේ තීරණයේ මාතෘකාව නැත්නම් තීරණය සංවාදයේ ඉදිරි ගමන් මඟ තීරණය කරන්නේ කුමන සාධකද කියන වග ඉදිකිරීම් කර්මාන්තයේ අනාගතය කොයිබටද? දැන් මේ මොහොතේදී රටේ ඔබ අප දන්නා කාරණාව විවිධ ගැටලු සහ ප්‍රශ්න වලින් පීඩනයට ලක් වෙලා ඉන්න ජනතාවක් ඒ අතරදී රටේ ඉදිකිරීම් කර්මාන්තයේ නැවතිලා තින්නේ පහුගිය සතියේදී විශේෂ චක්‍රලේඛයක් නිකුත් වෙනවා ඉදිකිරීම් කටයුතු සියල්ල නවත්වන්න. දැන් මේ තීරණය මහ බැංකුව හරහා ඒ වගේම මහ භාණ්ඩාගාරය හරහා නිකුත් වෙන්නේ මේ චක්‍රලේඛය පිළිබඳව දැන් සමාජයේ ලොකු අවධානයක් ඇති වෙලා තියෙනවා. පහුගිය කාල සීමාවේදී අපි දැක්කා ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල කිසියම් ආකාරයක දෙගුණ තෙගුණ වීමක් පිළිබඳව පසුගිය සති කිහිපයේදීම අප කතා බහක් කළා. මේ සියල්ල පිළිබඳව කතා කරන්න අපි අද තීරණය සජීව සංවාදයට ආරාධනා කළා. ඒ සඳහාම සුවිශේෂී වූ චරිතයකට අපි හඳුනා ගනිමු කවුරුන්ද කියන වග. එතුමන් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමේ සභාපතිතුමන් සුසන්ත ලියනාරච්චි මහත්මයා. ඔබතුමන් අපි තීරණය සජීව සංවාදයට පිළිගන්න. සුසන්ත මහත්මයා, දැන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිකිරීම් කර්මාන්තය දැන් මේ මොහොතේ තියෙන තැන පිළිබඳව ආය අමුතුවෙන් කතා කළ යුතු නැහැ. පහුගිය සති කිහිපය පුරාම අපි දැක්ක ඔබතුමන් විශේෂයෙන්ම ඔබතුමන්ගේ ක්ෂේත්‍රයේ පිරිස ඉදිකිරීම් කර්මාන්තකරුවන් වෙනුවෙන් මහ දැවැන්ත හඬක් නගනවා. සිමෙන්ති මිල වැඩි වෙන අවස්ථාවන් වලදී අපි දැක්ක ඔබතුමන් සඳහන් කරන මේ සිමෙන්ති මිලදී ගන්න එපා කියන තැනටපත් වෙනට ඔබතුමාට සිදුනා හේතුව අර කිසියම් ආකාරයක අත්නෝමතික විදියට සිමෙන්ති මිල දෙගුණ තෙගුණ වීගෙන ගිහිලා දැන් මේ මොහොත වන විට ආනයනික සිමෙන්ති මිල රුපියල් 2850ක් දේශීයව නිෂ්පාදනය කරන සිමෙන්ති මිල රුපියල් 2750ක් මේ තමයි සමාජයේ සහ වෙළඳපොලේ පවතින මිල. හැබැයි මේ මිලටත් සිමෙන්ති හොයාගන්න නැහැ බොහෝ තැන්වල. ඊටත් වැඩිය දෙගුණ තෙගුණයක් වෙලා මිල ගණන් මේ සිමෙන්ති කොට්ටේක දැන් අලෙවි වෙන්නේ. දැන් මේ සියල්ලත් එක්ක ඉදිකිරීම් කර්මාන්තය දැන් නැවතිලා තියෙන අපි එතනින්ම පටන් ගමු. මේ තීරණයත් එක්ක විශාල පිරිසකට බලපෑම් එල්ල වෙලා තියෙනවා. ජීවිත ගණනාවක් ජන ජීවිත පීඩනයට පත් වෙලා තියෙනවා. ඉදිකිරීම් කර්මාන්තයේ නිරත බොහෝ පිරිසක් කිසියම් ආකාරයක පීඩනයකින් ඉන්නේ. ඔව්, බොහොම ස්තුතියි නජිත් මේ අවස්ථාවට මට ආරාධනා කිරීම පිළිබඳව ස්වාධීන රූපවාහිනී සේවයට මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. බොහොම වැදගත් මාතෘකාවක්. ඔබ පටන් ගත්ත ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඇති වෙලා තියෙන දැඩි අවපාතය සම්බන්ධයෙන් මම මුලින්ම පැහැදිලි කරන්න ඕනේ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය කියන්නේ මොකක්ද කියන එක. ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය කියන්නේ මේ රටේ දළදේශීය නිෂ්පාදන 11.6කින් දායකත්වය ලබා දෙන සියලුම පහළම ශ්‍රේණියේ C10 වල ඉඳලා CS1 CS2 දක්වා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළම අය ඉන්න ආයතනයක්. මේ ආයතනයේ නියාමන අධිකාරිය ශ්‍රී ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය ඉදිකිරීම් අමාත්‍යාංශයට තමයි අපි අනුයුක්ත වෙලා තියෙන්නේ. ඉතින් අපි තමයි රටේ මේ සංවර්ධනයට උර දෙන දායකත්වය ලබා දෙන නියමුවන් හැටියට අපි ලංකාවේ මේ කටයුත්ත කරන්නේ. ඔබ කිව්වා හරි අපිට මූල්‍යමය වශයෙන් මූල්‍ය අර්බුදයක් ලංකාවේ තියෙන වෙලාවක මේ උද්දමනය වැඩි වෙච්ච වෙලාවක රුපියල අවප්‍රමාණය වෙච්ච වෙලාවක අපි හරියට අර ඒ දණ්ඩක යනවා වගේ තමයි මේ කටයුත්තට දායකත්වය ලබා දුන්නේ. ඒකම බොහොම අසීරුතාවයක් තියෙනවා මේ රටේ මිල පාලනය කියන එක නැත්තටම නැති වෙලා පාරිභෝගික අධිකාරිය විසින් මේ පිළිබඳව කිසිම සැලකිලිමත් භාවයකින් තොරව කටයුතු කරන නිසා තමයි අපි මේ තත්ත්වයට වැටුණා කියන එක අපි පිළිගන්නේ මේ වෙලාවේ. ඔබතුමා චෝදනාවක් කරන්නේ. ඒක චෝදනාවකට වඩා සාධාරණීය ලෙස අපි සාධනීය ලෙස මේ කරුණු අවබෝධයට ගත යුතුයි. මොකද දැන් සිමෙන්ති පිළිබඳව ඔබ කතා කරා. ලංකාවේ සිමෙන්ති මාසෙකට පරිභෝජනය සඳහා අවශ්‍ය වෙන මෙට්‍රික් ටන් ලක්ෂ 6ක්. මේ මෙට්‍රික් ටන් ලක්ෂ 6න් අපි දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්නේ 146යි. 160ක් අපි ආනයනය කරන්න ඕනේ. ඒකට ආනයනය කරනකොට ආනයනකරුවන් කීප දෙනෙක් ඉන්නවා. එක් ආයතනයක් ගත්තොත් මෙට්‍රික් ටන් ලක්ෂ 2ක් ලංකාවට ආනයනය කරනවා. තව එක් සමාගමක් ගත්තොත් බල්ක් හැටියට මෙට්‍රික් ටන් ලක්ෂයක් ආනයනය කරනවා.
තව සමාගමක් ගත්තොත් බෑග්ස් හැටියට මෙට්‍රික් ටන් 75000ක් ලංකාවට ආනයනය කරනවා. එතකොට මේ සිමෙන්ති මෙට්‍රික් ටන් ලක්ෂ 6 බෙදා හැරෙන්නේ ලංකාවේ වෙළඳ මධ්‍යස්ථාන 8000කට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ තියෙන ඔය හાર્ඩ්වෙයාර් අරෝමේ ඔක්කොම එක ඇතුළුව. එතකොට ඒවට 75%ක් පරිභෝජනය සඳහා බෙදා හරිනවා. ඒ බෙදා හරින ප්‍රමාණය ගත්තොත් මෙට්‍රික් ටන් 450000ක් විතරම යන්නේ වෙළඳ පොළට. ඒකෙන් 25%ක් තමයි ඉදිකිරීම් කර්මාන්තය සඳහා බල්ක් හැටියට මහා පරිමාණ සහ සුළු පරිමාණ අයට බෙදා හරින්නේ 25%යි. එතකොට මේ ලංකාවට දෙන සිමෙන්ති මෙට්‍රික් ටන් 450000 ගත්තොත් අපි බෑග් හැටියට ගත්තොත් මාසෙකට 90 ලක්ෂයක් පිට වෙන්නේ සම්පූර්ණම වෙළඳ මධ්‍යස්ථානට. ඒක මිලියන 9ක් විතරම මාසෙකට බෙදා හරිනවා. ඉතින් මේ தત્ත්වය මත ඉදිරියට ආපු මේ භාණ්ඩ අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පරිවර්තනය වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ පහුගිය මාස 4-5 ගත්තාම අර බෑග් හැටියට ඉම්පෝට් කරන 75% වෙළඳ පොළට 80%ක් ඉම්පෝට් කරේම නැහැ. ඒ හේතුව සාමාන්‍ය සමාගම් එහෙම Tamanට ලාභයක් නැත්නම් අතාරින වෙලාවල් තියෙනවා ඒ කාල වේලාවල් වලදී. ඒ සමාගම්වලින් අපි දැක්ක කියනවා මේ LC ඕපන් කරගන්න ණයවර ලිපි විවෘත කරන්න හැකියාවක් තිබෙන අවශ්‍ය මුදල් ලැබුණේ මේ හින්දාද ආනයනයේ ප්‍රමාණය. ඒක නජිත් ඒක උනේ මේ පහුගිය මාස දෙක ඇතුළතනේ දරුණුටම බලපෑවේ. මම මේ කියන්නේ ගිය අවුරුද්දේ දෙසැම්බර් නොවැම්බර් වෙනකොට ලොකු හිගයක් ඇති වුණා. ඔය තොන් කියන්නේ කාලයක් තිස්සේ මේ කාලයක් තිස්සේ. එතකොට මේ මිල වැඩි වෙලා තිබුණේ නැහැ. මේ සිමෙන්ති ඉම්පෝට් කිරීම බෑග් වශයෙන් ඉම්පෝට් කිරීම 80%ක් විතර වෙළඳ පොළට ඒම ප්‍රමාද වුණා. මම දැන් ඒක මොන ආකාරයකින් ප්‍රමාද වුණාද කියලා සාමාන්‍යයෙන් වෙළඳෝ ව්‍යාපාරිකව හරි උපක්‍රමශීලීනේ. ඉතින් ඒ නිසා වෙළඳ පොලේ සිමෙන්ති ඔබ දන්නවා 1375 තිබිච්ච සිමෙන්ති කොට්ටේ සාමාන්‍යයෙන් මහ ජනතාව සහ අපි කර්මාන්ත වලට ගත්තේ රුපියල් 3000කට වගේ මිලකට ගත්තේ බ්ලැක් මාකට් එකේ. ඉතින් මේකට අන්න ඒක තමයි මම කිව්වේ මේක පාරිභෝගික අධිකාරිය විසින් ඔබ්සර්ව් කරේ නැහැ. වෙළඳපොලේ තිබෙන හැබැයි අර ඔබතුමා කියන වගේ වැඩි මිලට ගන්න තිබ්බා ඒක. ඔව් වැඩි මිලට සාමාන්‍යයෙන් ඒක සූක්ෂම විදියට බෙදා හැරීමේ ක්‍රමවේදයක් ඒ අය අතර තුන එක තමයි මම මාෆියාවක් කියන වචනේ එතෙන්ට පාවිච්චි කරේ. ඉතින් මේ தત્ත්වය මත එන්න මාසෙන් මාසෙ අර හිගය මෙට්‍රික් ටන් ලක්ෂ 3 දක්වා හිග වුණා. හිග වෙනකොට වෙළඳ පොළට එන ප්‍රමාණය සිමෙන්ති අතිරේක්තයක් නෙමෙයි හිගයක් ඇති වුණා. ඒ හිගයක් ඇති වුණා සිමෙන්ති පරිභෝජනය සහ ඉල්ලුම වැඩි වුණා. ඉල්ලුම වැඩි වෙනකොට ඉල්ලුමට සරිලන භාණ්ඩය දෙන්න බැරි වුණා. එතකොට අත්‍යවශ්‍ය පුද්ගලයා අපි ඉදිකිරීම් කරුවට අපිටත් අවශ්‍ය වෙලා තුන මේ ඉදිකිරීම කොහොම හරි කරගන්න අපිත් අර රුපියල් 2800ට 2900ට වගේ බ්ලැක් මාකට් එකේ මිලකට තමයි සිමෙන්ති ගත්තේ. ඉතින් මේක දැන් අවම කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සමගත් අදාළ බලධාරීන් එක්කත් අපි සාකච්ඡා කරාම කිව්වේ මට අපි ගිහිල්ලා සාකච්ඡා කරා. එතනදී කිව්වේ දැන් හම්බන්තොට සිමෙන්ති කර්මාන්තශාලාව මාර්තු මාසේ 7 වෙනිදා විවෘත වුණාම ඒකේ මෙට්‍රික් ටන් 10000ක් විතර දවසකට වෙළඳ පොළට නිකුත් කිරීමේ හැකියාවක් කැපැසිටි එකක් තියෙනවා කියලා තමයි අපි දැනුවත්ව හිටියේ. නමුත් වෙළඳ පොළට නිකුත් වීම ප්‍රමාදයි තාමත්. තාමත් ප්‍රමාදයි. ඉතින් ඒ කර්මාන්ත ශාලාවේ මට මතක විදිහට දවසකට සිමෙන්ති කොට ලක්ෂයක් විතර නිෂ්පාදනය කරනවා කියලා සඳහන් කරනවා. ඔව් මෙට්‍රික් ටන් 5000ක් නේ ලක්ෂයක් කියන්නේ. එතකොට 5000ක් නිෂ්පාදනය වුණත් පුත්තලම කර්මාන්ත ශාලාව ගත්තොත් ඒක දේශීය නිෂ්පාදනයක්. ඒක 100%ක් මෙහි අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන සිමෙන්ති කර්මාන්ත ශාලාව පුත්තලමේ තියෙන්නේ. එතකොට මේ දෙකෙන් මෙට්‍රික් ටන් 225000ක් එහෙන් එනවා නම් දවසකට මෙට්‍රික් ටන් 5000ක් වෙනවා නම් 5000 වැඩි කිරීම 30 ගහලා බලන්න. එතකොට මේ සිමෙන්ති වෙළඳ පොළට අතිරික්තයක් හැටියට තියෙනවා කියලා තමයි මට මුදල් අමාත්‍යාංශයේ අමාත්‍යවරයා විසින් මට ප්‍රකාශ කරේ. කිසිම සිමෙන්ති කොටයක් ආනයනය කරන්න ඕනේ නැහැ කියලා. නමුත් අද වෙනකොට හම්බන්තොට කර්මාන්ත ශාලාවත් ඇරලා සිමෙන්ති නිෂ්පාදනය වෙනවා. පුත්තලමෙත් නිෂ්පාදනය වෙනවා. එතකොට අර මං කියපු ඒවත් තියෙනවා. දැන් ඇයි මේ සිමෙන්ති සමාජය තුළ ඕන තරම් සිමෙන්ති වෙළඳ පොලේ තියෙද්දිත් සිමෙන්ති මිල ඉහළ යනවා. දැන් 2021 දෙසැම්බර් මාසයේ වෙනකොට තිබුණේ 1275 තිබිච්ච සිමෙන්ති කොට්ටේ ජනවාරි මාසේ මුල් දවසේම රුපියල් 100කින් වැඩි වුණා. පෙබරවාරි මාසේ 150කින් වැඩි වුණා. මාර්තු මාසේ 350කින් වැඩි වුණා. අප්‍රේල් මාසේ මේ වෙනකොට රුපියල් 500කින් වැඩිලා ඉවරයි. ආනයනය කරන සිමෙන්ති කොට්ටය රුපියල් 500කින් වැඩුණාම ඔබ කිව්වා වගේ 2850යි. දේශීය සිමෙන්ති කොට්ටය 2750යි. දැන් අපිට ප්‍රශ්නයක් ආවා මේ සිමෙන්ති මෙහෙම මිල ඉහළ යාමත් එක්ක සිමෙන්ති විතරක් නෙවෙයි ගත්තාම ගොඩනැගිලි අත්‍යවශ්‍ය භාණ්ඩ යකඩ සිමෙන්ති ඇලුමිනියම් ටයිල්ස්
මේ වගේ নানা ප්‍රකාර අත්‍යවශ්‍යම භාණ්ඩ ටික එන්න මිල ඉහළ ගියා. මේ මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් හැටියට මම සැලකුවේ මේ මිල පාලනයක් කරන්න ඕනේ. ප්‍රයිස් කන්ට්‍රෝල් එකක් තියෙන එකට තමයි. ඒකෙන් මේක පාලනය කරේ නැහැ. පාරිභෝගික අධිකාරිය මේ පිළිබඳව සොයා බැලුවේ නැහැ. දිගින් දිගටම කිව්වා මේක බලන්න කියලා. මම දා ඒක රජයේ මොන හේතුවක් නිසා මේක මේ මිල පාලනය අතහැරියද කියලා. ඔද ඔබතුමා කරන චෝදනාවට යමක් එකතු කරන්න ඕනේ. දැන් සුසාන්ත මහත්මයා මේ දැන් ආනයනික සිමෙන්ති නම් අපිට කියන්න පුළුවන් මේ දේවල් ඩොලර් ප්‍රශ්නේ හින්දා මේ සිමෙන්ති ආනයනය කරනකොට වැඩි මුදලක් වියදම් වෙනවා කියලා. හැබැයි දැන් දේශීයව නිෂ්පාදනය කරන සිමෙන්ති වලත් මිල රුපියල් 100කින් විතරයි අඩු වෙලා තියෙන්නේ. දැන් අපි දන්න ප්‍රධාන අමුද්‍රව්‍ය සපය ගන්න දේශීයව. දැන් ආනයනය කරන්නේ අර රසායනික ද්‍රව්‍ය දෙකක් පමණයි. ඇයි මේ මිල මෙච්චර මේ වෙනසක් වෙන්නේ නැත්තේ? මොකද හේතුව? දේශීය කර්මාන්තය ගත්තොත් පුත්තලම ඒගොල්ලන්ට අර ඒ අවශ්‍ය කරන දේවල් මේ පොළොව මතු පිටින් එන යටින්නේ ගන්නෙ. ඉතින් මේවා වලට විශාල මුදලක් වැය වෙනවා කියන එක තමයි ඒගොල්ලොන්ගේ පැත්තෙන් ඇනලයිසිස් කරන්නේ. ඒගොල්ලෝ කියන්නේ ඩීසල් මිල වැඩි වුණා, පෙට්‍රල් මිල වැඩි වුණා. ඊට පස්සේ ශ්‍රමිකයින්ගේ වැටුප් වල ප්‍රශ්න ආරෝමයක් තියෙනවා. ඉතින් අපි ඒ පිළිබඳ අධ්‍යයනයක් කරන්න කියන. නමුත් දැන් කෙසේ වෙතත් දැන් මේ පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමාටත් මේ පිළිබඳව දැනුවත් කරා පහුගිය 7 වෙනිදා. ඒ සාකච්ඡාවට ඇවිල්ලා දිගින් දිගටම දැන් ඇවිල්ලා තියෙන හොඳ තැනකට. දැන් අමාත්‍යාංශය විසින් මේ පිළිබඳව ඇනලයිසිස් එකක් කරන්න ලෑස්ති කරලා තියෙනවා මේ මිල වැඩිවීම කෙසේද මෙච්චර ප්‍රමාණයකට වැඩි වුණේ කියලා. ඒකට මටත් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා කිව්වා. නමුත් ඒක ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් වාඩි වෙලා අපි යෝජනා කරා මේ මිල ගණනය කරනවා නම් කොච්චර ලාභාංශ තියනවද කොච්චර කොස්ට් එකක් යනවද කියන එක බලන්න නම් අපි කිව්වා ඒකට පාරිභෝගික අධිකාරියත් SLS ආයතනයත් කස්ටම් එකත් එතනින් ගියාම ඔය අපේ මේ තියෙන දේශීය ආදායම ඉන්ලන්ඩ් රෙවෙනියු එකත් මේ හතර ගෙනෙල්ලා පුළුල් සාකච්ඡාවකට වාජනය කරලා කොතනද මේ වැඩිවීම තියෙන්නේ කියන එක බලලා සාධාරණ ලෙස ඉදිරියට මේ සාධාරණ මිලක් රීසනබල් ප්‍රයිස් එකක් වෙළඳපොළට දෙන්න කියලා තමයි අපේ යෝජනා කරේ ආණ්ඩුව. ඔබතුමන්ගේ විශ්වාසය හැටියට දැන් මේ තියෙන මිල අඩු වෙයිද මේ ඉදිරියේදී නැත්තම් ඔය සාධාරණීකරණය කරන්න ගිහිලා තියෙන මිල තවත් වැඩි වෙයිද? ඔව් දැන් මම උපක්‍රමශීලී ලෙස තමයි මාධ්‍යමකින් ප්‍රකාශ කරේ මේ අපිට දැවෙන ප්‍රශ්න තියෙනවා. දැන් මේ සිමෙන්ති මිල දරාගන්නේ කොහොමද? අපිට කර්මාන්ත කරගෙන යාමේදී පේමන්ට්ස් ලැබීම් ප්‍රමාදයක් තියෙනවා. එතකොට ගිවිසුම් අත්සන් කරපු කාලවකවානුව තුල හෑන්ඩ් ඉන් ටේකින් එකකට ප්‍රොජෙක්ට්ස් අපි යන්න ඕනේ. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක තමයි මේක උග්‍රම තැනකට ආවේ මේ මිල ඉහළ යාම. ඉතින් ඒ නිසා තමයි අපි ආණ්ඩුවට නිතරම බල කරේ. ආණ්ඩුව බල කිරීමට අහුම්කම් දෙන්නේ නැති නිසා තමයි මම කිව්වේ මාධ්‍යමගෙන් මේ සිමෙන්ති ගන්න එපා කියලා. දැන් අදත් මම මාධ්‍යෙන් දැක්කා තියෙනවා මේ වාර්තාවක් අද දුණා ජාතික පුවත්පතක මේ සිමෙන්ති ගබඩා කරලා තියෙනවා. මේ සිමෙන්ති යන්නේ නැහැ. ගත්ත තොග මිලටත් දෙන්න අපි හොයනවා. ඒත් සිමෙන්ති යන්නේ නැහැ කියලා. ඉතින් ඒ අතින් අපි අතිශය කනගාටු වෙනවා. මොකද අනිත් පැත්තෙන් රටේ ජනතාවට මේ සිමෙන්ති කොටයක් මිලදීගෙන තමන්ගේ අලුත් වැඩියාවක් කරගන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි ඉන්නේ. අද මේසෙන් බාස් කෙනෙක් ගත්තොත් රුපියල් 4500කට වගේ තමයි දවසේ වේතනය. අපි ඒකට නෑ අපි ඒක බැහැර කරන්නේ නැහැ කවදාවත්. ඒ ජීවනෝපාය හැටියට තමන්ට දවසක කුලිය සාධාරණ කුලියක් තියෙන්න ඕනේ. ඒක අපි කියන්නේ නරකයි කියලා. ඒක එහෙම තමයි තියෙන්න ඕනේ. අපිත් කවදාවත් සේවකයෝට අපි සේවකයන්ගේ වැටුප ගැන කවදාවත් එහෙම අව탁සීරු කරන්නේ නැහැ. ශ්‍රමයට මහන්සියට වෙළඳපොළ මිල ගණන් වලට සාපේක්ෂව යම් මිලක් තියෙන්න ඕනේ. ඒ නිසා දැන් අපි කියන්නේ අපිට සාධාරණ මිලක් දෙන්න ඕනේ. ඔබ කිව්වා අපිට දැන් මේ කර්මාන්තවල මේ සිමෙන්ති නැවතිලා තියෙන්නේ මේ සිමෙන්ති මේගොල්ලන්ට විකුණ ගන්න බැරි තත්ත්වයේ තියෙන්නේ. මහා බණ්ඩාරගේ අධිපතිතුමා චක්‍රලේඛනයක් නිකුත් කරා. මහා බණ්ඩාරගේ ලේකම්තුමා චක්‍රලේඛනයක් නිකුත් කරා මේ දැනට කරමින් පවතින කර්මාන්ත සහ කරන්න තියෙන ඉදිකිරීම් කටයුතු වහා අත්හිටවන්න කියලා. ඒතර චක්‍රලේඛනයක් නිකුත් වෙලා තින්නේ. ඒ චක්‍රලේඛනය අනුව ක්‍රියාත්මක වෙන නිසා තමයි සාමාන්‍යයෙන් දැන් මේ අපේ ඉදිකිරීම් නතර වෙලා තියෙන්නේ. දැන් කොපමණ විතර පිරිසකට බලපෑම් වෙලා තියෙනවද? අර ඔබතුමා සඳහන් කළා දැන් මේසන් බාස් කෙනෙක් ගත්තත් වඩු වැඩ පෙදරේරුවෙක් මේ ජීවන වෘත්තීන් දන්නවා සමාජයේ වෘත්තීන් විදිහට කරන බොහෝ පිරිසක් ඉන්නවා. මේ පිරිසට බලපෑම් එල්ල වෙලා තියෙනවා. දැන් ඔබතුමන්ලගේ සංගමේ නියෝජනය කරන කොච්චර විතර පිරිසක් ඉන්නවද මේ වෙනකොට පීඩාවට පත්වෙච්ච රැකියා අහිමි වෙච්ච?
ඔව් අපේ සංගමයේ ගත්තොත් ඉන්දිකිරීම් කර්මාන්තයේ යෙදෙන සමාජික සංඛ්‍යාව ගත්තොත් 4000කට 5000කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. දැන් මේ වෙනකොට මෙම්බර්ෂිප් එක ගැනීම පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. මගේ විතරක් නෙමෙයි නියාමන අධිකාරිය වන රාජ්‍ය ඉන්දිකිරීම් කරුවන්ගේ ඉන්දිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය තුලත් 140ක විතර ලියාපදිංචිය දැනට අහිමි වෙලා තියෙන්නේ. ඉතින් ඒ ආයතන පවත්වාගෙන යන්නේ කොහොමද කියන එකත් ඒ ආයතන වල ඉන්න රාජ්‍ය නිලධාරීන්ට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ඉදිකිරීම නතර වුණාට පස්සේ අපි ඒකයි මේ බලධාරීන්ට නිතරම බල කරන්නේ. දැන් අපි ළඟ වැඩ කරන සේවක සංඛ්‍යාව ගත්තොත් මේසෙන් බාස්ලා හැටියට ගත්තොත් 35000 45000ක් විතර වැඩ කරනවා. සුළු සේවකයෝ ගත්තොත් 225000ක් විතර වැඩ කරනවා දැන්ට මේ සාමාන්‍ය වශයෙන්. දැන් මේ මොහොත වෙනකොට ඔවුන්ගේ රැකියාව අහිමි වෙලා තියෙනවා. මේ මොහොත වෙනකොට ලක්ෂ 12කට විතර රැකියාව අහිමි වෙමින් පවතිනවා. ප්‍රධාන හේතුව දැන් මේගොල්ලෝගේ ජීවනෝපාය මේගොල්ලෝගේ පඩි මේගොල්ලොන්ට අවශ්‍ය කරන මූල්‍ය දායකත්වය ලබා දෙන්නේ කවුද දැන්? කවුරුත් නැහැ. මේ මිනිස්සු ඔක්කොම ග්‍රාමීය වශයෙන් ගම්වල ජීවත් වෙච්ච මේ හොඳ දක්ෂ අය තමයි අපි ළඟ හිටියේ. ටයිලර්ස්ලා, පඹස්ලා, මේසෙන් බාස්ලා, වඩු කාර්මිකයෝ හරි මේ අයගේ රැකියාව විරකියාව බවට පත් වුනහම මේ අයගේ කොහොමද තමන්ගේ පවුල් වල ආර්ථිකය නඩත්තු කරගන්නේ කියන එක පිළිබඳව අපටත් තියෙනවා හරි කනගාටුවක් ඒ පිළිබඳව. නමුත් අපිත් මේ කර්මාන්ත කරලා අපේ බැංකු වලට මේ ඕඩී අරගෙන මේ ලෝන් අරගෙන මොරටෝරියම් ලෝන් අරගෙන මේවා අරගෙන තමයි අපි මේ ඉදිකිරීම කරන්නේ. හැබැයි මේ ඉදිකිරීමට අදාළ කාලවකවානුව තුලට රාජ්‍ය නිලධාරීන් තමයි මම දේශපාලඥයෝ මේ සම්බන්ධව ඒගොල්ලොන්ට නැහැනේ කිසිම වගකීමක් දීලා 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 152 ඡේදය යටතේ දේශපාලඥයන්ට වගකීමක් නැහැ රාජ්‍ය නිලධාරියට තමයි වගකීම තියෙන්නේ. ඔබතුමන්ගේ චෝදනාවෙන් රාජ්‍ය නිලධාරීන්ටද දැන් මේ රැකියා අහිමි වෙච්ච පිරිස පිළිබඳ වගකීම නැත්තම් වැරද්ද යන්නේ රාජ්‍ය නිලධාරීන්ට? දැන් අපිට තියෙන්නේ හරි මූල්‍ය පාලනයක් නැත්තම් අපි කිව්සුමක් අත්සන් කරන්නේ රාජ්‍ය නිලධාරියා එක්කනේ ආයතන ප්‍රධානියා එක්ක. උදාහරණයකට ගත්තොත් අපි ගාල දිස්ත්‍රික්කේ මම ගාල දිස්ත්‍රික්කෙන් අපි දිසාපතිත් එක්ක කිව්සුමක් අත්සන් කරනවා කියන්නේ ක්ලයන්ට් අපේ එයානේ. එතකොට එතුමා දැනගන්න ඕනේ අපිට දෙනවා ගිවිසුමෙන් කාල වකවානුවක් එක්ක අවුරුද්දක් මේ අවුරුද්ද ඇතුළත මේ ව්‍යාපෘතිය අවසන් කරලා දෙන්න ඕනේ කියලා. එතකොට අපිට ඇඩ්වාන්ස් පේමන්ට් එක හරියට දෙන්න ඕනේ. ඒකට අපිට තියෙන rules and regulation එකක්. ඒකට අපි site එකේ mobilize වුණාට පස්සේ අපි ඇඩ්වාන්ස් එක නිකුත් කරන්න ඕනේ. ඊට පස්සේ අපි ඇඩ්වාන්ස් එක කරන් අපි progress මාසෙන් මාසේ ගිහිල්ලා අපි payment එකක් දැම්මම මේ payment එක නිසි වෙලාවට ලැබෙන්න ඕනේ. ඒ payment ගෙවන්න ඕන ක්‍රමේ නිසි විදියට ඉංජිනේරට කොහොම දෙන්න ඕනේ, ගෙවීම් මංසයට කොහොම දෙන්න ඕනේ, ගෙවීම් මංසයට ආවම කොපමණ දින ගානකින් ගෙවන්න ඕනේද කියලා මේ තියෙන සීඩා ගයිඩ්ලයින් වල මොළු ඔක්කොම වල තියෙනවා. ඉතින් මේක අපි ළඟ විතරක් නෙමෙයි රාජ්‍ය නිලධාරියලා ආච්චියොත් මේක තියෙනවා. නමුත් එහෙම තියෙද්දි මේක පරිපාලනය කරගන්න බැරි නම් මේක මැනේජ් කරගන්න බැරි නම් ඒකේ වගකීම යන්නේ කාටද? ඒක රාජ්‍ය නිලධාරියා. රාජ්‍ය නිලධාරියා දැනගන්න ඕනේ මුදල් ගෙන්න ගන්න. හරි වෙලාවට, නිසි වෙලාවට. එතකොට අපේ ව්‍යාපෘතිය අපි යනවා නම් අපිට අවශ්‍ය වෙලාවට මුදල් ටික ලැබෙනවා නම් අපේ ව්‍යාපෘතිය යනවා හරියට අවුරුද්දෙන් hand in take in එකකට අපිට යන්න පුළුවන්. අපි ටාගට් කරලා යන්නේ. එතකොට මේ බිල් එකක් ලැබෙන්නේ නැත්නම් කොහොමද cash flow එකක් කන්ටැක්ට් මේන්ටේන් කරන්න. දැනටත් මේ ගෙවීම් කරන්න තියෙනවද ඔබතුමන්ලට? ඔව් අපිට දැනට තියෙනවා RDA ගත්තොත් ඒ කියන්නේ මහා මාර්ග අමාත්‍යාංශය ගත්තොත් බිලියන 56කට ආසන්න මුදලක් දැනට එතන තියෙන අවුට්ස්ටෑන්ඩින් ලැබෙන්න තියෙනවා. ජනවාරි මාසයේ ඉඳලම ගෙවලා නැහැ. දැන් මම දැක්කා මම කන්ස්ට්‍රක්ෂන් ගැරන්ටි ෆන්ඩ් එකේ ට්‍රස්ටි හැටියට කටයුතු කරන ආණ්ඩුවේ මම අද එතන ප්‍රධාන විධායක නිලධාරීතුමාගෙන් ඇහුවා අද සල්ලි කොච්චරක් ආවද කියලා. රුපියල් මිලියන 102ක් අද ඇවිල්ලා තිනවා අපේ කන්ස්ට්‍රක්ෂන් ගැරන්ටි ෆන්ඩ් එකෙන්. ඒ තමයි අපි බොන්ඩ්ස් ඇන්ඩ් ගැරන්ටි දෙන්නේ. සල්ලි යවන්න ඕනේ එතෙන්ට තමයි. එතනින් තමයි සල්ලි කොන්ට්‍රැක්ටර්ස්ලාට දෙන්නේ. එතකොට මිලියන 102ක් ආපු තැන 67කටයි අද ගෙවන්න පුළුවන් උනේ. 1 මිලියන් වගේ. ඉතින් කොහොමද මේක කරගෙන යන්නේ? ජනවාරි මාසේ ඉඳලා එතකොට ඒ ව්‍යාපාරිකයාගේ ලීසින් වාරික ගෙවන්නේ නැද්ද? මැෂින් ගත්තේව. එතකොට ඕඩී ගණේපුවට ඉන්ට්‍රස්ට් එකවත් ගෙවන්නේ නැද්ද? හරි මොරටෝරියම් ලෝන් කම්පැනි කට්ටිය ලෝන් එක ගෙවන්නේ නැද්ද? කොහොමද මේ සුළු මුදලක් දීලාද කොහොමද මේක කරගෙන යන්නේ? ඉදිකිරීම කරන්න බෑ. මං සතුටු වෙනවා මේ කෙටි කාලයකට හරි මහ බණ්ඩාගාරයේ ලේකම්තුමා මේ චක්‍රලේඛනයන් මගින් මේ ඉදිකිරීම
නතර කරපු එක පිළිබඳව. හොඳ ඔබතුමා දැන් කිව්වට දැන් ඉදිකිරීම් නතර කළයි කියන කාරණාව විශේෂයෙන් අපි දැක්ක දැන් ඔබතුමාලා ඇතුළු පිරිස ඉදිකිරීම් සංගමයේ නියෝජනය කරන පිරිස් සහ අනෙකුත් පිරිස් ක්‍රියාත්මක වෙච්ච ව්‍යාපෘති තමයි විශේෂම මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීම එක ව්‍යාපෘතියක්. ඊට අමතරව අපි දැක්ක නිවාස 50000ක් ඉදිකිරීම මේ රජයේ තවත් ව්‍යාපෘතියක්. ඔය අතරේ එසේම මේ නගර අලංකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. ඔය අතරේ ඒ වගේම පාලම් දහසක් ඉදිකිරීම ව්‍යාපෘතියක් ගම් දහසක් සංවර්ධනය කිරීම ජල සම්පාදන ව්‍යාපෘති මේ සියල්ල ක්‍රියාත්මක වුණා. දැන් මේ සියල්ල නැවතිලා තියෙන්නේ. ඔව් දැන් ඔබ හරියේ. මොකද දැන් මෙහි මහාමාර්ග අමාත්‍යාංශය විසින් රජය තීරණයක් ගත්තා නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා අබලං වී ඇති මාර්ග පද්ධතිය මෙන්ම රට පුරා විහිදෙන සියලු මාර්ග සම්පූර්ණයෙන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල නවීකරණය කරන්න කිලෝමීටර් ලක්ෂ ව්‍යාපෘතිය හඳුන්වලා දුන්නා. ඊළඟට රුවන්පුර අධිවේගී මාර්ගයේ අදියර 1 කහදුර සිට ඉංග්‍රීය දක්වා කිලෝමීටර් 22ක් දිවෙනවා දැන් මේ වෙනකොට. එතකොට නව කැලණි පාලම සිට අතුරුගිරිය දක්වා කුරුණු මත ඉඳි වෙන ව්‍යාපෘතියක් යනවා කිලෝමීටර් 17ක. ඊට පස්සේ කොළඹ ගම්පහ කැන්ඩි ගාල්ල කුරුණෑගල නගරවල පවතින රථවාහන තදබදයට එම මාර්ග කඩිනමින් සංවර්ධන කිරීමේ ව්‍යාපෘතියක් වෙනම යන රුපියල් මිලියන 3067ක් 3767ක මුදලක් වැය කරමින් ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියක් යනවා. ඊට අමතරව යනවා ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 195ක් තව යනවා. ඒ වගේම මේ ග්‍රාමීය පාලම් 594 වෙන් කරපු මුදල රුපියල් 25953ක්. එතකොට දැන් මේ සියලු දේ ගත්තාම නිවාස ව්‍යාපෘති යනවා. ඔරුගොඩවත්ත යනවා. මේ මහනුවර ගැටඹේ ඒක යනවා නිවාස 300කින් සමන්විත ව්‍යාපෘතියක් යනවා. ඒ වගේ UD එක හරහා යන ව්‍යාපෘතිත් ඔක්කොම යනවා. එතකොට මේ සම්පූර්ණ මේ ව්‍යාපෘති වලට ආණ්ඩුව විසින් වෙන් කරා බජට් එකෙන් 2021 බජට් එකෙන් වෙන් කරා මිලියන 260,000ක්. මිලියන 260,000ක්. 2021 බජට් එක ඉදිරිපත් කරා 2022ට ඉදිරිපත් කර බජට් එකෙන් තව රුපියල් මිලියන 20000ක් වෙන් කරා මේ ව්‍යාපෘති වලට වෙනත් ඔය වේරියේෂන්ස් වලට තව දාලා දැම්මම ඒතකොට මිලියන 2,83,000ක ව්‍යාපෘති නිමවෙන් පැවතිච්ච තිබුණා ගොඩක්. හොඳ මුදල් වලට මොකද වුනේ දැන් අයවැයෙන් වෙන් කළා නම් මුදල් තියෙන්න බෑ. ඒක තමයි අපි කියන්නේ. දැන් අයවැයෙන් වෙන් කරපු මුදල් එතකොට දැන් මම කියන්නේ මිලියන 2,83,000ක්. එතකොට දැන් බලන්න දැන් මේ මිලියන 2,83,000ට මේ 2022 ඉඳලා මේ ප්‍රයිස් වේරියේෂන් එක දැන් සිමෙන්ති ගත්තොත් ඇස්තිමේන්තු ගත වෙලා තියෙන රුපියල් 917.88කට වගේ. එතකොට ස්ටීල් ගත්තොත් ටොන් එක 2,83,000ට වගේ ඇස්තිමේන්තු වෙලා තියෙන්නේ. ඉතින් මේවා ගත්තාම දැන් මිලියන 2,83,000කට දැන් ඇලුමිනියම් ගත්තොත් 180%කින් වැඩි වෙලා තියෙනවා. සිමෙන්ති ගත්තොත් 195%කින් වැඩි වෙලා තියෙනවා. ඇස්බෙස්ටෝ ෂීට් ගත්තත් 100% ගානකින් වැඩිලා තියෙනවා. රූපින් ෂීට් එක රුපියල් 414 තිබිච්ච එක දැන් රුපියල් 1097. ඉතින් මේ වගේ 100%-200කින් විතර වැඩිලා තියෙනවා. තීන්ත මිලත් වැඩිලා තියෙනවා. තීන්ත මිල හැමදේම. එතකොට දැන් බලන්න වැලි කොච්චර කීයද කියලා වැලි කියුබ් එකක් වුණාද රුපියල් 24000යි මම මේ කොට්ටාවේ දැක්කා එනකොට පොඩි ලොරියක් ගහන් තියෙනවා මං හිතන්නේ කියුබ් එකේ ලොරියක් අඩි 75කට 80කට වැඩි නෑ. හරි අපි කියුබ් එකකට ගන්නවා. 9000ට විතර තිබ්බේ. රුපියල් 9000ට තිබුණේ. හරි ඔබ හරි. ඉතින් මේකට දැන් මේ වේරියේෂන් එක එකතු වුණා වැඩි වෙන මිලත් එක ගණනය කරොත් මේ මිලියන 2,83,000ට තව මං හිතන්නේ 50%ක් විතර වැඩි වෙනවා. එතකොට මේකට බජට් එකක් ඕනනේ. මේක මහා භාණ්ඩාගාරය විසින් අනුමත කරන්න ඕනේ. මහා භාණ්ඩාගාරය කල්පනා කරා අද ඇත්තටම මම සතුටු වෙනවා මහා භාණ්ඩාගාරයේ ඉන්න අධිපතිතුමත් භාණ්ඩාගාර ලේකම්තුමත් බොහොම විනිවිද භාවයකින් වැඩ කරනවා. තියෙන දේ ඇති සැටියෙන් කියනවා. මහා බැංකුව අධිපතිතුමා ඉතින් ඒක නිසා මේ වාහනේ හැප්පෙන්නේ නැතු වෙන්න පදවගෙන යන්න ඕන කියන මාතෘකාව යටතේ බොහොම පරිස්සමෙන් වැඩ කටයුතු කරන හොඳ නිලධාරියෙක් හැටියට තමයි අපි දැනුවත් වෙලා තියෙන්නේ. ඉතින් මේ බජට් එකෙන් මහා භාණ්ඩාගාරයෙන් එකතු කරන්න ඕනේ මේ මිලියන 2,83,000ට 150ක් කියලා ගමු අපි අවමේ වැඩි වෙච්ච මුදල ඕවරෝල් ගත්තොත් 150ක් කරනොත් තව කීයක් වැඩි කරන්නද? භාණ්ඩාගාරයට සල්ලි නැහැ. ඒ නිසා තමයි මං හිතන විදියට මේ කොහොම කල්පනා කරලා බලලා මේ ව්‍යාපෘති తాවකාලිකව අත්විඳීමේ නිවේදනයක් දුන්නේ. නමුත් චක්‍රලේඛනය තුල අන්තර්ගත වෙනවා මේ ඉදිකිරීම් නතර කරන්න කියලා තිබුණත් අපිත් එක්ක ඉදිකිරීම් කරුවොත් එක්ක සාකච්ඡා කරලා අවශ්‍ය පරිදි කටයුතු කරන්න. හොඳයි අතර අපි දැක්ක මේ සුසන්ත ලීනාරච්චි මහත්මයා දැන් පහුගිය කාලේ මේ ටයිල් හිඟයක් තිබ්බා.
අදටත් අපි දකිනවා ඇතැම් ස්ථානවල ෆැක්ටරි අවුට්ලට් කියලා කියනවා දැන් මේ නිෂ්පාදනයේ දෝෂ සහිත ඉවත් කරන ටයිල් පවා මිලදී ගන්න පෝලිං ගැහිලා ජනතාව ඉන්න. මොකද්ද ටයිල් වලට උනේ? මොකද්ද සිද්ධ වෙච්ච ගැටලුව ප්‍රශ්නේ මොකද්ද? ප්‍රධාන වශයෙන් අජිත් ටයිල් වලට පොඩි බැරියර් එකක් දැම්මනේ. ටයිල් වලට විතරක් නෙමෙයි මේක ඕවරෝල් ගත්තා මේ LC ඕපන් කිරීම සහ බඩු ආනයනය කිරීම తాවකාලිකව අතිවිශේෂ කැසට් නිවේදනයකින් නතර කරා. භාණ්ඩ ආනයනය කිරීම. එතකොට එතෙන්ට ටයිලුත් ඉන්ක්ලූඩ් වුණා. ඒ එක්කම ටයිල් වල විදේශ ආනයනයන් නැති වුණාට දේශීය වශයෙන් ටයිල් නිෂ්පාදනය වෙනවනේ ලංකාවේ ෆැක්ටරි 1 2ක් විතර ප්‍රධාන පෙළේ ආයතන දෙකක් තියෙනවානේ. මේ ආයතන දෙකේ ටයිල් වෙළඳ පොළට මේගොල්ලන්ට නිකුත් කිරීමේ නොහැකියාවක් තිබුණේ නැහනේ. ඒගොල්ලොත් මම විශ්වාස කරන්නේ මේ මිල වැඩි කරගන්න ඕන නිසා ටයිල් හිකයක් මම අපෑවා ලංකාව මාකට් එක තුල. හරි දැන් අපි ගත්තොත් අපේ ඉන්දිකිරීම් කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරිකයෝ ගත්තොත් ඔය ඒ කියන සමාගමට හරිද? ඔය ටයිල් ලබා ගැනීම මිලදී ගැනීම සඳහා 100% මුදල් තැන්පත් කරලා දුන්නා. මුදල් ඔයා දන්නවද මාස 7ක් 8ක් වගේ කාලයක් තියාගෙන ඉන්දිකිරීම් කරුවන්ගේ මුදල් නැවත රිටර්න් කරා මේ ටයිල් දෙන්න විදියක් නැහැ කියලා. කොහොමද මේ කර්මාන්තය ගොඩනැගිල්ලක් අවසන් කරන්න ටයිල් අවශ්‍යයිනේ. ටයිල් තියෙනවා නම් ඒ BOQ එක ඇතුලේ. එතකොට මාස 6 7 අපේ ඉහළම ව්‍යාපාරය මම මේ කියන්නේ හේතු මොකද්ද මේ? ඒ කියන්නේ හේතු කියන්නේ මිල වැඩිවීමේ වෙනස ගෙවන්න කියලා එක කට්ටියක් කියනවා. ඔබතුමාලා කියන්නේ මුලින්ම ඇනවුම් කිරීමේදී අදාළ මිල ගෙව්වා. මිල ගෙව්වා සම්පූර්ණ මුදල් රඳවගෙන ටයිල් ලබා දෙන්න නැතුව පස්සේ මුදල රිටර්න් කරා. මේ ටයිල් සමාගම් විතරක් නෙවෙයි ස්ටිලුත් එහෙම කරා. ඉතින් එහෙම කරාම ඒකයි මම කිව්වේ මේ රාජ්‍ය නිලධාරීන්ගේ තියෙන්න ඕනේ ලොකු අවබෝධයක් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව. නමුත් ඒගොල්ලෝ මොකද්ද කරේ? ඒගොල්ලෝ කන්ට්‍රැක්ටර්ට කිව්වා රයිට් මේ ටයිල් ඔයගොල්ලන්ට මාස 7ක් විතර තියාන්න දුන්නා නම් ඒගොල්ලෝ කියනවා ඒ ටයිල් සමාගමේ නිලධාරියාගෙන් ලියුමක් කරන් එන්න කියලා. මේවා නිකන් මේවත් එක්ක මේ ව්‍යාපෘති කරන්න පුළුවන් කමක් නැහැ. අපි කොහොමද ගිහිල්ලා කම්පැනිගෙන් මේ සල්ලි ලියුමක් ඉල්ලන්නේ මේ අපි මේ යකා නැගලා ඉන්නවා සල්ලි මාස 6ක් අතක් තියාගෙන සල්ලි රිටර්න් කරාම තව ගියාම ක්ලයන්ට් කියනවා ලියුමක් කරන් එන්න. ක්ලයන්ට් හරි ඉංජිනේරි. මෙන්න මේවා එක්ක මේ දැන් කඩිනම් සංවර්ධන කටයුතු කරන්න බෑනේ එහෙම. එහෙම කරන්න බෑ. ඒකයි මම කියන්නේ මේ නිලධාරීන්ගේ පළපුරුද්ද සහ ඥානය හොඳට. ඔබතුමා කියන රවුන්ට ක්ෂේත්‍රයේ අත්දැකීම් නැද්ද? සමහරක් අයට ක්ෂේත්‍රයේ අත්දැකීම් නැහැ. සමහරක් අයට ක්ෂේත්‍රයේ අත්දැකීම් තියෙනවා. දැන් හොඳ උදාහරණයක් කියන්නම්. අද ගත්තොත් ඉන්දිකිරීම් අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා හොඳ ඉංජිනේර කෙනෙක්. මොකද එතුමාට හොඳ අවබෝධයක් පළපුරුද්දක් තියෙනවා. දැන් අපි ඉන්දිකිරීම් කර්මාන්ත සංවර්ධනාධිකාරිය ගත්තොත් මේ ආයතනයේ සභාපතිවරට හොඳ පළපුරුද්දක් තියෙනවා. අපිට ප්‍රශ්න කතා කරලා විසඳුමක් ලබා ගැනීම හරි ලේසි. අර නොදන්න එක්කෙනා එක්ක කතා කරන්න ගියාම හරි අමාරුයි. හැබැයි ඔබ කිව්වා හරි දැන් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුව ඉන්දිකිරීමක් කරනකොට අපි බිඩ් එකක් කරන්න ගියාම අපි ටෙන්ඩර් එකක් ගන්න ගියාම මේ ටෙන්ඩර් එක දෙන සබ්ජෙක්ට් එකේ ඉන්න නිලධාරී තුමියට හරි තුමාට හරි තියෙන්න ඕනේ අවබෝධයක්. අපි මොන හරි අහුවාම ප්ලෑන් එකේ මොන හරි විස්තරයක් අහුවාම BOQ එකේ මොන හරි විස්තරයක් අහුවාම දැනීමක් තියෙන්න ඕනේ. ඒ මං හිතන්නේ නැහැ ගොඩක් අඩු අය ඉන්නවා කියන එක තමයි මගේ අදහස පරිපාලන සේවයේ. හොඳ. ඔය අතර දැන් ඔබතුමා කියපු කාරණා අතරට සුසන්ත ලියනාචි මහත්මයා අපි දැක්ක දැන් මාර්ග ඉදිකිරීම දැන් ඉතිහාසයේ පුරාවටම මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු සහගත තැන් තියෙනවා දැන්. අර ඉදිකිරීම් කරෝ විදිහට සමහර විට දැන් මේ ටෙන්ඩර් ලබා ගන්නකොටත් ඔය විවිධ වංචා දූෂණ අක්‍රමිකතා සිද්ධ වෙනවා. එහෙම දැන් සමාගම් වලට එහෙම බලපෑම් නැද්ද? විශේෂයෙන්ම දැන් මේ කාල සීමාව තුළ අපි දැන් මාර්ග කිහිපයක් ඉදිකිරීමෙන් තිබෙනවා. දැන් මේ වැඩ නවත්වලා තියෙනවා. ඔය අතරේදී දැන් මේ ව්‍යාපෘතිවල සේවය කරන ඉංජිනේරුවරුන් ප්‍රමාණ සමීක්ෂකවරුන් මේ අයගේ රැකියා හිමි වෙලා තියෙන්නේ. ඔය අතරේ අර පහුගිය කාලේ චෝදනාවක් තමයි විවිධ දේශපාලන හිතවතුන්ගේ මේ ඉදිකිරීම් සමාගම් වලට තමයි මේවා ඉදිකිරීම් ලබා දීලා තියෙන්නේ කියලා. එහෙමවත් ප්‍රමුඛතාවක් දෙන්නේ නැද්ද දැන්? මොකද්ද දැන් මේ වෙනකොට තියෙන තත්ත්වය? මෙහෙමයි දැන් ඕනම තැනක ඉදිකිරීම් කටයුතු කරද්දී ඔය වගේ දූෂණාත්මකතා නැත්තෙම නෑනේ. ඕනතරම් තියෙන මාධ්‍යනොත් ඔබතුමාලා දකින්න ඇතිනේ. දැන් උදාහරණයක් ගත්තොත් චීන සමාගමක් හයිවේ එකේ ටෙන්ඩර් එකක් දැම්මා. ඒගොල්ලෝ ප්‍රසිද්ධියම ප්‍රකාශයක් නිකුත් කරානේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. හැබැයි අපි ඕකට හොඳ උත්තරේ තමයි හැබැයි මේ හැම ඉදිකිරීමක්ම සොලිසිටඩ් වෙන්න ඕනේ. හරිද? අන්සොලිසිටඩ් ටෙන්ඩර් ප්‍රදානය කිරීමේදී තමයි ওই ප්‍රශ්න ඔක්කොම ඇති වෙන්නේ. දැන් මම දන්න ආයතනයක් තියෙනවා මාර්ග සංවර්ධන අධිකාරියට අයිති ආයතනයක් තියෙනවා. ඒ ආයතනය ඉන්දිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය ඉන්දිකිරීම් කොන්ත්‍රාත්
කරුවෙකුට ලියාපදිංචි ආයතනයක් C1 කැටගරිය යටතේ. ඉතින් මේ ඔය තැන් වලින් වෙන දේවල් තමයි වැඩි හරියක් තියෙන්නේ. අපේ ඉදිකිරීම් කරුවෝ කවදාවත් එහෙම වෙන්නේ නැහැ. නමුත් මේක බරපතල විදියට බලපානවා රටේ. මේකෙන් රාජ්‍ය නිලධාරීන්ටත් බොහොම ලොකු කැලලක් සිද්ධ වෙනවා. මම කියන්නේ මේවා පිළිබඳව යම් අධ්‍යයනයක් කරලා මේ උඩ ඉන්න නිලධාරීන් පහළට වෙනකන් මේක සකසුරුවම් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ කටයුත්ත කරන්න බෑ. ඔය චෝදනා වෙන ඕන තරම් දැන් පාර්ලිමේන්තුව ගත්තත් ඔය හයිවේ එකේ පහුගිය රජයේ හිටපු එක්කෙනාට දෝෂාරෝපණය කරනවා මෙහෙම ගසා කෑවක් දැන් වර්තමානයේ ඉන්න ඇමතිවරයටත් දෝෂාරෝපණය කරනවා. ඒවා අපිට ඇහෙනවා. හැබැයි ඕවා නිකන් නෙමෙයිනේ වෙන්නේ. ඉතින් ඕවා වෙනවා එකම අපිත් බලනවා. ඉතින් මේ නිලධාරීන්ගෙත් ඔය වගේ අක්‍රමිකතා දූෂණ තියනවාද කියලා. එහෙම නැතේ කියලා මම කියන්නේ නැහැ. හොඳයි අර ඔබතුමා කියපු බොහෝ තැන්වල තිබ්බ මිල පාලනය සම්බන්ධයෙන් දැන් සිමෙන්තිවල උනත් වැලි ගඩොල් කැටේ ඉඳන් තීන්ත බාල්දිය වෙනකම් මේ මිල පාලනයක් නැතිකම මේකට එක හේතුවක් කියලා ඔබතුමා සඳහන් කළා. ඩොලර් හිඟය විතරක් නෙවෙයි මේකට බලපාන්නේ කියන කාරණාව. ඇත්තටම ඇයි පාරිභෝගික අධිකාරියට මොකද්ද වෙලා තියෙන්නේ? ඇයි මේ මිල පාලනයක් කරන්න බැරි? හේතුව මොකද්ද? ඔබතුමාගේ විග්‍රහයට අනුව මොකද්ද කියවීමට අනුව? මිල පාලනයක් කරන්න බැරි වුණත් අපි කියමු එක පැත්තකින් තියලා දැන් මම අද මේ සාකච්ඡාවට එද්දී සිමෙන්ති වගේක් බානවා මම දැක්කා. මම නැවතුවා වාහනේ. නවත්තලා මමම සිමෙන්ති කොට්ටේ දෙපැත්ත බැලුවා. ප්‍රයිස් එකක් නැහැ. පුළුවන්ද මාකට් එකට මෙහෙම එවන්න පුළුවන්ද? එහෙම නීතියක් තියෙනවද රටේ? පාරිභෝගික අධිකාරිය, මිල පාලන අධිකාරිය කියන්නේ මොකද්ද? ඕනම බාණ්ඩ එක මිලක් ප්‍රදර්ශනය කරන්න ඕනේ. සටහන් කළ මිලක් තියෙන්න ඕනේ. මම අද වෙලාව මම මේක ෆොටෝ එකක් ගහන් ආවා. ප්‍රයිස් නැහැ. ඉතින් මේකද රටේ තත්ත්වේ. මෙහෙම පුළුවන් ද රටක් දුවන්න. එතකොට මේකෙන් බැටකන්නේ කවුද? අහිංසක ජනතාව. දැන් ඒ මනුස්සයා කියලා සිමෙන්ති කොට්ටයක් ඉල්ලුවොත් මේක රුපියල් 3000 කිව්වත් අවශ්‍යතාවයට අරන් එනවනේ. එතකොට අරන් ගාලා අර මනුස්සයන් කීයද කියලා ඒවා මේ මනුස්සයා මේක අල්ලන්නද නැහැ අර මනුස්සයා කියන්නේ මම මේ ගන්න දුන්නේ. බිලක් දෙන්නද තැන් තියෙනවා. ගත්තාම. ඉතින් මෙන්න මේවා ඕනේ අපි මේ පහුගිය කාලේ දැක්ක දැන් සිමෙන්ති දෙන්නේ වැලිත් එක්ක. නැත්නම් වෙන මොනවා හරි මේ අමුද්‍රව්‍ය තොගයක් එක්ක තමයි දෙන්නේ. ඔව් දැන් ඒ ක්‍රමය දැන් නම් ටිකක් මගහැරලා තිනවා. ඒක දරුණුවටම දුණා. සිමෙන්ති ගත්තේ නැතුනොත් යකඩ දෙන්නේ නැහැ. යකඩයි සිමෙන්ති ගත්තොත් තමයි වැලි දෙන්නේ. ඉතින් මේවා ඇවිල්ලා මේ රටේ මේ ඉන්න ග්‍රාමීය මට්ටමේ ඉන්න ව්‍යාපාරිකයෝ ඇති කරගත්ත දේවල් ඒවා. හැබැයි ඉතින් මම රටේ ජනතාවට කියන්නේ එහෙම තැන් වලට නොයා ඉන්න ඕනේ. හරිද? එහෙම තැන් වලට නොයා ඉන්න ඕනේ. එහෙම තැන් වලට නොයා හිටියාම මේක හදා ගන්න පුළුවන්. දැන් ඕන තරම් දැන් රටේ උද්ඝෝෂණ තියලා අරුමය කළා දැන් රට හදන්නේ. ඒ වගේ අපිත් දැනගන්න ඕනේ හැදෙන්න. හරිද? අපේ රටේ ව්‍යාපාරිකයන්ට ඕනේ අපි හැදේ ගන්න ඕනේ නැහැ. ඉතින් ඒක මම කියන්නේ රටේ ජනතාවට සාධාරණ මිලකට කොහේ හරි භාණ්ඩයක් තියෙනවා නම් ඒක ක්වොලිටි වෙන්න ඕනේ. එහෙම එකක් තුනක් ගන්න කියලා නිකම් මේ වැඩි මිලට කොහයක්වත් තිනව ගන්න ඕනේ නැහැ. අතිශය කනගාටුයි පාරිභෝගික අධිකාරිය විසින් මේ කරන ලද සෙල්ලම පිළිබඳව. හරිද? මිල පාලන අධිකාරිය විසින් කරන මේ සෙල්ලම පිළිබඳව අතිශය කනගාටුයි. ඉතින් මේවා හරියට මිලක් පාලනය වෙනවා නම් මෙච්චර මිල ඉහළ යෑමක් වෙන්නේ නැහනේ. මිනිස්සුන්ට බඩු බාන්න ගන්න තියෙනවා නම් ඒක මිල අධික නම් ඒ මිල අධික නම් ඒක කීය හරි ගහලා දෙන්න ඕන නම් ඒක එහෙම නීතියක් තියෙනවා නියාමනයක් තියෙනවානේ ලංකාවේ. ඒ නියාමනේ නැති වුණාම මොකද්ද වෙන්නේ රටකට? රටේ නීතිය කියන එක තියෙන්න ඕනේ හරියට. හොඳයි. අර සුසන්ත ලියනාච් මහත්මයා ඔබතුමන්ගේ විග්‍රහය අතරතුරදී කියපු හිතට දැනුණු සහ කාවැදුණු දෙයක් තමයි දැන් මේ తాවකාලිකව හරි ඉදිකිරීම් නවත්වලා තියෙනවා. මේ ඉදිකිරීම් කර්මාන්තේ කඩාවැටීමක් අපි දකිනවා මේ තුලින්. හැබැයි දහස් ගණනක පිරිසක ජීවනෝපාය අහිමි වෙලා විවිධ කේදාන්තයන් තියෙන පෞල් සමාජ ගැටලු නිර්මාණය කරන දැන් මෙහිම පීඩනයට ලක් වෙන ජනතාවට මොකද්ද දෙන්න පුළුවන් සහනේ දැන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත වෙච්ච බොහෝ පිරිසක් ඉන්නවා. සමහර වෙලාවට මේ පිරිස අපි හිතමු දැන් උසස් පෙළ අසමත් වෙලා හෝ යම් මට්ටමක ඉඳගෙන තමුන්ගේ ජීවිතේ වඩාත්ම පුරුදු වෙලා තියෙන එක්ක මේසන් වැඩට නැත්තම් මේ අනිකුත් මේ අත්උදව් දෙන වැඩවලට මේ දේවල් වලට වෙන ජීවන වෘත්තියක් ගැන හිතන්න වෙන්නේ නැහැ. මේ පිරිසගේ ජීවිතවලට වගේ කියන්නේ කවුද? ඔව් ඒක නජිත් මේ සුළු සේවකයා විතරක් නෙමේ අපේ ගාව වැඩ කරන ටෙක්නිකල් ඔෆිසර්ස්ලා කොන්ටිටි සේවවලට ඉන්ජිනියර්ස්ලාට ආකිටෙක්ට්ලාට මේ හැමෝටම වෙච්ච අර්බුදයක් මේක. අපි ඉදිකිරීම නැත කරාම ඒගොල්ලොම ගෙවල් වලට යන්න ඕනේ. හැබැයි දැන් මේකට අපි නෙමේ වගකීම් යුත්තා. මේකට වගකීම් යුත්තා රජය. මේ ව්‍යාපෘති ටික නැවත පටන් ගන්නවා නම් ඒ ව්‍යාපෘති පටන් ගන්නවා නම් අපි සේවාදායකට
අපි රාජකාරී බාර දෙන නැවතත් කැමති. අපිට එහෙම කරන්න බෑනේ. කොලෙලියක් ඔබතුමාලට පේන්නේ නැද්ද දැන්? දැන් සාමාන්‍යයෙන් අපිට දැන් මේක නවත්තපු නිසා අපිට පොඩි ඉඟියක් තාම නැහැ. නමුත් මේගොල්ලෝ මේ රජයට තියෙන මූල්‍ය අර්බුදයක් තියෙනවනේ මේ වෙලාවේ. ඉතින් ඒ නිසා රජය නිතරම කල්පනා කරනවා ඇති මොකද මේ ඉදිකිරීම් දැන් කර්ම චෝදනාවක් තියෙනවා ඔය තීරණය ගන්න නැත්තේ අර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියේ හින්දා මූල්‍ය අරමුදලේ නිර්දේශ මත මේක උනා කියලා. සාමාන්‍ය මේ IMF එකේ උපදේශ පරිදි රටක සංවර්ධනය නතර කරන්න කියලා IMF එක කියන්නේ නැහැනේ. කවදාක IMF එක කියලා තියෙන්නේ මේ අපි මේ කරන අනවශ්‍ය වියදම් නතර කරන දේශපාලන ස්ථාවරභාවය ඇති කරන්න මේ දෙන සහන නතර කරන්න ඒ වගේ වනේ ඒගොල්ලෝ කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා රටක සංවර්ධනය නතර කරන්න කියනවා කියලා මම හිතන්නේ ලෝකෙ කොයි රටකවත් මූල්‍ය සමාගමක් IMF එකක් කියනවා කියලා රටේ සංවර්ධනය නතර කරන්න. ඊපස්සේ රටේ සංවර්ධනය නතර උනේ අපේ තියෙන මේ මූල්‍ය අර්බුද තත්ත්වය නිසා කියලා තමයි මගේ අදහස. නමුත් ඒක කෙටි කාලයකදී මේක විසඳෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා. අඩු ගානේ මාස 2කින් 3කින්වත් විසඳෙයි කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. ඔය අතරේ සුසන්ත ලීනාරච්චි මහත්මයා දැන් රටේ මූල්‍ය පද්ධතිය බැංකු සමහර වෙලාවට මේ දැඩි තීන්දුව తీරන ප්‍රතිපත්ති අනුගමනය කරනවා. දැන් උනුත් හිතන්නේ බැංකුවල ස්ථායීතාව පිළිබඳවනේ. බොහෝ කොන්ත්‍රාත්කරු අපි දැකලා තියෙනවා ණය ලබාගෙන තියෙන ඕවර්ඩ්‍රාෆ්ට් නැත්නම් OD මේවා අරගෙන තියෙනවා බැංකු අයිරා. මේ දේවල් එක්ක කොහොමද දැන් ඔබතුමාලා මේ දේවල් කළමනාකරණය කරගෙන මම හිතන්නේ ඔබතුමාටත් අත්දැකීම් ඇති ක්ෂේත්‍රයේ බොහොම හොඳින් ගනුදෙනු කරන කෙනෙක් හින්දා. දැන් බොහෝ කොන්ත්‍රාත්කරුවන් අපි කියන්නේ හිර වෙලා ඉන්නේ දැන් මේ දවස්වල ණය ගෙවා ගන්න විදිහක් නැහැ. මේ අයට දැන් මොනවද ඔබතුමාලා සංගමයක් විදිහට අපේක්ෂා කරන්නේ? බැංකු වලින් සහනයක් අපේක්ෂා කරනවද? අවසානයේදී සහනේ ලබා දෙනුන් රාජ්‍ය මහ බැංකුව මූලික වෙලා මොනවද යෝජනා ඔබතුමාලගේ? අපේ ආණ්ඩුවට යෝජනාවක් කරා දැන් උදාහරණයක් ඇරෙට ගත්තොත් දැනට මාස 6කට විතර උඩදී 120ක ලාභාංශ එකතු කරන්න කියලා මේ මිලේ වෙනසත් එක්ක ව්‍යාපෘතිය තුල ප්‍රතිපාදන මත වෙන් කරන්න කියලා කැබිනට් ඇප්‍රූවල් එකක් දුන්නා 120ක මේ මුදලක් දෙන්න කියලා. දැන් අපිට ප්‍රශ්නයක් තියෙන්නේ දැන් මේ කර්මාන්තේ නතර වුණාට පස්සේ දැන් ඔබ කිව්වා වගේ රාජ්‍ය මූල්‍ය ආයතන වලින් අපි මොරටෝරියම් ලෝන් අරන් තිනවා, OD ෆැසිලිටිස් අරන් තිනවා, ලෝන් අරන් තිනවා. ඉතින් මේවා ගෙවා ගැනීමේ අපහසුතාවයක් ඇත්තටම අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා ඉදිකිරීම් කරුවට. ඉතින් මේවා ඔක්කොම සාපේක්ෂව කල්පනා කරලා අපි අමාත්‍යාංශයට අපි යෝජනා කරා මේ කැබිනට් සංදේශයක් මගින් මේ කටයුතු ටිකක් අපිට කරලා දෙන්න කියලා මම අග්‍රාමාත්‍යවරයාට 7 වෙනිදා හම්බෙච්ච වෙලාව මේ පිළිබඳ කරුණු පැහැදිලි කරාම එතුමා ඒක සාධනීය ලෙස අහුම්කම් දීලා අමාත්‍යාංශ ලේකම්වරයාටත් දුරකථනයෙන් කතා කරලා කිව්වා මේ පිළිබඳව මේ මිල වැඩිවීමක් වෙලා තිනවා 140කින් විතර මේ මිල වැඩිවීමට සාපේක්ෂව මේගොල්ලන්ට මේ වේරියේෂන් එක ගෙවන්න ඕන නේද? ඒකට යම් ක්‍රමවේදයක් සකස් කරන්න කියලා. එතකොට අමාත්‍යාංශ ලේකම්වරයා අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කරා දැනටත් ඒක වෙමින් පවතිනවා. ඒක කැබිනට් එකට ඉදිරිපත් කරනකොට අග්‍රාමාත්‍යවරයා කෙලිමුක කැබිනට් එකට ඕක පස්සේ වන්න මම කිව්වා කියලා මේක සර්කියුලේට් කරන්න කියලා. මම ඉන්න තැනම එහෙම කිව්වා. නමුත් ඒකට සාධනීය උත්තරයක් ලැබිලා තිනවා අමාත්‍යාංශයට අපි ලියලා තියෙනවා මේ කැබිනට් සංදේශය මගේ අතේ තියෙනවා. ඒකේ මම කෙටියෙන් කියන්නම් ඒකේ අපි ගත්ත තීරණ මොනවද කියන එක පිළිබඳව. මේ මොකද ආර්ථික අර්බුදයේ බරපතලකම සැලකිල්ලට ගැනීමෙන් පෙර කැබිනට් තීරණය අහෝසි කරා. ඒ කියන්නේ 120ක් ප්‍රතිපාදන මත ගෙවන එක අහෝසි කරලා නැවත අපි ඉල්ලීම් කරා මේ කොන්දේසි විරහිතව සීලුම ව්‍යාපෘති සඳහා කාලය දීර්ඝ කිරීමක් කරන්න කියලා. ඒ කියන්නේ දැන් මහා භාණ්ඩාගාරය විසින් කියලා තියෙනවා නම් මේක නතර කරන්න කියලා ඒක නතර කරන්න ඉස්සෙල්ලා තමයි අපි කැබිනට් සංදේශයට යෝජනා කරේ. එතකොට බැංකු ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීමට කටයුතු කරන්න කියලාත් අපි යෝජනා කරා. මොකද ඔබතුමා කිව්වා දැන් බැංකුවල තියෙන ප්‍රශ්නත් එක්ක කොහොමද කරන්නේ? ඒකට උත්තරයක් හැටියට තමයි බැංකු ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කරලා දෙන්න කිව්වා. කොන්ත්‍රාත් වටිනාකම් රුපියල් මිලියන 100 ඉක්මන අතිකාරම් ගෙවීම 140ක් කරන්න කියලා කිව්වා අපි. ඒ කියන්නේ අපිට ඉදිරියට කර්මාන්ත වලට ගිවිසුම් අත්සන් කරනකොට ඒ පිළිබඳව අපිට අපි යෝජනාවක් කරා. ඉතින් මේ වගේ සාධනීය යෝජනා කීපයක් අපි ඉදිරිපත් කළා තියෙනවා. කැබිනට් සංදේශය රාජ්‍ය අමාත්‍යවරයා විසින් අත්සන් කරලා මේ රාජ්‍ය අමාත්‍යවරයා විසින් පරිශීලනය කරලා මේක අග්‍රාමාත්‍යවරයාට යොමු කරලා තියෙනවා. අග්‍රාමාත්‍යවරයාත් අත්සන් කරලා තිබුණා. කවද්ද යොමු කළේ? අපි යොමු කළා දැන් දවස් 3ක් විතර වෙනවා.
මම හිතන්නේ මේ සාධනීය ප්‍රතිචාර තියෙනවද කොහොමද? අපිට කැබිනට් සංදේශය ඉදිරිපත් කරන්න පෙර අපිත් එක්ක සාකච්ඡා කරා. පළවෙනි වටේ සාකච්ඡා කරා, දෙවෙනි වටේ සාකච්ඡා කරලා අපිත් එක්ක සුවදව සාකච්ඡා කරලා තමයි මේ තීරණයට ආවේ. ඒකට අපි එකඟයි. ඒකට අංග වෙබ. හැබැයි අපි තව මේ කැබිනට් සංදේශයෙන් ඉල්ලලා තියෙනවා මේ මොරටෝරියම් පීරියඩ් එක ඒකත් එක්ස්ටෙන්ඩ් කරන්න කියලා. සහන කාලය. සහන කාලයක්. එතකොට මේ දැන් නතර කරපු ව්‍යාපෘති වල බොන්ඩ්ස් ඇන් ගැරන්ටීස් ඔක්කොම මේගොල්ලෝ දැන් බොන්ඩ් එන්කෑෂ් කරන්න පටන් ගන්න තියෙනවා. ක්ලේම් කරන්න පටන් ගන්න තියෙනවා. දැන් මම දන්න ඉන්දිකිරීම් කරුවෙක්ගේ බොන්ඩ් එකක් පර්ෆෝමන්ස් බොන්ඩ් එක ක්ලේම් කරා මේ ගිය සතියේ මිලියන 122ක්. හරිද? එතකොට ඒ ව්‍යාපාරිකයා මේ කොවිඩ් කාලේ එක්ස්ටෙන්ෂන් එක දීලත් නැහැ. හරිද? ඒ ව්‍යාපෘතිය කරන්න විදිහ නම් හයි ටෙන්ෂන් ලයින් එකක් කරන. ඒක අයින් කරන්න මාස 2කමාරක් ගිහලා තියෙනවා. ඒකට එක්ස්ටෙන්ෂන් එක දීලත් නැහැ. ඉතින් මේ ඉදිරි කාලය තුළ මේ ඇති වෙච්ච මේවට එයාට ඒ මොනවාක්වත් දීලා නැතුව 114ක ප්‍රෝග්‍රස් එකක් තියෙද්දිත් මේ පර්ෆෝමන්ස් බොන්ඩ් එක ක්ලේම් කරා. මිලියන 122ක්. ඔරුගඩවත්ත ව්‍යාපෘතිය. ඉතින් ඔය වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. දැන් එවැනි අවස්ථාවලදී අර ගෙවා ගන්න එක ප්‍රශ්නයක්. ඉතින් එතුමා ඉන්නේ ලොකු එතුමා C1 ඉහළ ව්‍යාපෘති කරන කන්ට්‍රැක්ටර් කෙනෙක්. නමුත් බොන්ඩ් එක බැංකුවෙන් ක්ලේම් කරා. නමුත් අපි කියන්නේ මේවා අපි ඒක මේ කැබිනට් පේපර් එකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. අඩු ගානේ මේ 2022 දෙසැම්බර් මාසේ 30 වෙනිදා වෙනකන්වත් මේවට සහන කාලයක් දෙන්න කියලා. ඉතින් ඕවා තමයි අපි ඉල්ලන්නේ. ඒ සහන ටික ලැබුණොත් ඉන්දිකිරීම් කරුවා රැකේවි. හැබැයි අර කර්මාන්ත අත්හිටුවපේක අඩු ගානේ මාස 3කට කලින්වත් ආරම්භ කරන්න වෙනවා. ඉතින් මේවා ආරම්භ කරේ නැතුනොත් රටටත් පාඩුයි, මහ බණ්ඩාගාරයටත් පාඩුයි, සේට්ටම් පාඩුයි. මොකද ටැක්ස් එක, වැට් එක. ඉතින් මේ ගෙවන බදු ඒ ආදායමක් ලැබෙන්නේ නැහැ. හරියට මාස 3ක් කියන්නේ මේ බදු කාල සීමාවක්නේ. ඉතින් මේක ලොකු ආර්ථික වශයෙන් ඉන්ලෑන්ඩ් රෙවිනියු එකටවත් මහ බණ්ඩාගාරයට මුදල් නොලැබෙන තත්ත්වයක් තමයි තියෙන්නේ මේ ව්‍යාපෘති නතර කිරීම. හොඳයි අපිට මොහොතක් දෙන්න අපි සූදානම් තව බොහෝ දේ කතා කරන්න රැඳී සිටින තීරණය සමගින්. ඉදිකිරීම් කර්මාන්තයේ අනාගතයේ කොයිබටද අද තීරණේ සංවාදයේ මාතෘකාව නැත්තම් තීරණේ ගමන් මග ඒ විදිහට තීරණය වෙන්නේ. අද අපේ ආරාධනය ලැබුවේ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමේ සභාපතිතුමන් සුසන්ත ලේනාරච්චි මහත්මයා. එතුමත් එක්ක අපි බොහෝ දේ කතා කළා. ඔය අතරේ සුසන්ත ලේනාරච්චි මහත්මයා ඔබතුමන්ගෙන් අහන්න හිතුවා දැන් කොන්ත්‍රාත්කරුව දැන් කිසියම් ආකාරයක අපි දන්නවා ගෙවිසුමකට එළඹෙනවා. දැන් අදාළ වැඩ කටයුතු නැත්නම් ඉදිකිරීම කළා දින 21ක් ඇතුළත ඔබතුමන්ලට ගෙවීම් සිද්ධ කරන්න ඕනේ. එහෙම නොවුනොත් 100%ක් බැගින් මේ පොලිය එකතු වෙනවා. මේ විදිහට සිද්ධ වෙන්නේ. දැන් ප්‍රමාද වෙලා නේද? දැන් සෑහෙන කාලයක් තියෙන ඔබතුමන්ලට ගෙවීම් ලැබිලා නැහැ. මේ මුදලට අර ප්‍රමාද ගාස්තු එකතු වෙලා තියෙන්නේ කොහොමද? ඔව් මෙහෙමයි. දැන් අපිට ගෙවිසුමකට එළඹුණාට පස්සේ ඒ ගිවිසුම් ප්‍රකාරව අපි ව්‍යාපෘතිය වැඩ ආරම්භ කරන්න ඕනේ. වැඩ ආරම්භ කරාම අපිට තියෙන ස්ටෑන්ඩඩ් බිඩින් ඩොකියුමන්ට් එකේ ක්ලෝස් අනුව අපිට පුළුවන් යන්න. එතකොට අපි ඇඩ්වාන්ස් පේමන්ට් එක ඉල්ලුවාම ඒ ඇඩ්වාන්ස් පේමන්ට් එක අපිට ලබා දෙන්න ඕනේ. ඒගොල්ලෝ අපෙන් එක්ක බෑන් ගැරන්ටි එකක්, එක්ක ඉන්ෂුරන්ස් බොන්ඩ් එකක්, එක්ක කන්ස්ට්‍රක්ෂන් ගැරන්ටි බොන්ඩ් එකක් ඒ වගේ ඉල්ලුවාම අපි ඒවට මේ වෙනවා. ඒක ප්‍රොකියුමන්ට් ගයිඩ්ලයින් එකේ ඇතුළත් කරලා තියෙනවා මොන වගේ ගැරන්ටිස්ද ගන්න ඕනේ කියලා. හැබැයි ඉතින් දැන් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඉන්න ඒ ප්‍රසම්පාදන කොමිටි එකයි ඒගොල්ලෝ දැන් ඉන්ෂුරන්ස් බොන්ඩ් බාරගන්නේ නැහැ. ඒගොල්ලෝ දැන් කන්ස්ට්‍රක්ෂන් ගැරන්ටි ෆන්ඩ් එකේ බොන්ඩ් සමහරක් ආයතන බාරගන්නේ නැහැ. බාරගන්නෙම මේ බැංක් බොන්ඩ් එකක් විතරයි. හැබැයි දැන් ওই බෑන්ක් බොන්ඩ් පොඩ්ඩක් කල්පනා කරොත් දැන් නිලධාරීන් මේ කොහොමද මිනිස්සු මේවට අවුන්ත වෙන්නේ? මොකද බැංකුවකින් බොන්ඩ් එකක් ගන්නකො 100%ක් බැංකුව සතු කරන්න ඕනේ බොන්ඩ් එකක් ඉෂුව කරගන්න. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් ඔය පේමන්ට් එකක් අපි දැම්මහම ඒ පේමන්ට් එකට මුදල් ලැබෙන්න ඕනේ දින 30ක් ඇතුළත. රයිට්? එතකොට පළවෙනි පේමන්ට් එක දින 30ක් ඇතුළත ලැබෙන්න ඕනේ. එහෙම ලැබුණ නැති වුනහම පේමන්ට් එක ඩිලේ වෙවි යනවා. හැබැයි අපිට SBD එකේ අපිට සඳහන් කරලා තියෙන ඩොකියුමන්ට් එකේ 16/4 යටතේ අපිට දින 90ක් ඉක්මවා ගිහිලා තියෙනවා නම් පේමන්ට් නොගෙව
අපිට පුළුවන් කන්ට්‍රැක්ටර්ට පුළුවන් ඒ සයිට් එකෙන් අයින් වෙන්න. එහෙම තියෙනවා. හැබැයි අපිට අර ලබා ගන්න බැරි පේමන්ට්ස් වලට ඉන්ට්‍රන්ස් ක්ලේම් කරන්නත් අපිට සර්කියුලර් එකේ තියෙන මහ බණ්ඩාගාර චක්‍රලේඛනයේ හැකියාවක් තියෙනවා. හොඳයි. ඔය අතරේ අපි මේ කතා කළා සුසන්ත මහත්මයා මේ LC ඕපන් කරන එක නැත්නම් ණයවර ලිපි විවෘත කරන එක. දැන් අපි දන්නවා භාණ්ඩ ආනයනය කරන්න ගියාම දැඩි පීඩාවකටපත් වෙනවා. විවිධ ක්ෂේත්‍රවල අපි දන්නවා මේ තත්ත්වය තියෙනවා. ආහාර ගත්තත් ඉන්ධන ගත්තත් මේ සියල්ල ලොකු ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. දැන් ඉදිකිරීම් කර්මාන්තෙත් ඒ විදිහටම තමයි. දැන් ඉදිකිරීම් කර්මාන්තයට පාවිච්චි කරන බොහෝ දේවල් ආනයනය කරන දේවල් 90%ක් විතර දේවල් ආනයනය කරනවා මේ ඉදිකිරීම් කර්මාන්තේ. ණයවර ලිපි විවෘත කරන්න බැංකු සහ මූල්‍ය ආයතන වලින් අවශ්‍ය ඩොලර් ටික වෙලාවට ලැබෙනවද ඔබතුමන්ට? දැන් LC එකක් ඕපන් කරන්න බැංකුවෙන් කලින් නම් අපිට එහෙම ප්‍රශ්නයක් බැංකුවල ඩොලර් හිගතාවයක් තිබුණේ නැහැ. දැන් මේ කොවිඩ් එකත් එක්ක මේ ඇතිවෙච්ච මූල්‍ය අර්බුදයත් එක්ක දැන් බැංකුවල ඩොලර් මේ සංචිත තියෙනවා කියන එක බොහොම සිහිනයක්නේ. දැන් ඩොලර් එක දැන් අපි LC එකක් ඕපන් කරන්න අපිට දැන් මේ ප්‍රශ්නේ ඇති වුණේ ප්‍රධාන හේතුව LC ඕපන් කිරීම සීමා කරා අතිවිශේෂ ගැසට් නිවේදනයකින්. දැන් ඉන්දිකිරීම් ශේෂ්ත්‍රයට අදාළ ගොඩාක් භාණ්ඩ ඔබතුමා කිව්වා වගේ සේරම ඉම්පෝට් කරලා ගේන්නේ මේ දොර ඉබි යතුරු පවා ගේන්නේ ඉම්පෝට් කරලා. මොකද ඒවා BOQ එකේ ඉන්ක්ලූඩ් කරලා තියෙන කැටගරි කරලා තියෙන ස්ටෑන්ඩඩ් ක්වොලිටි එකේ ඒවා තමයි මේ ආයතන වලට දාන්න තියෙන්නේ. ඉතින් දැන් ඔබතුමාලා දන්නවා දැන් ලංකාවේ දේශීය නිෂ්පාදනයේ AB කියන ටයිල් සහ මේ සමාගම් වල වුණත් ඒවා බලත් දාන්න කියලා තියෙන අයිටම්ස් තියෙනවානේ. නමුත් අපිට ඉම්පෝට් කරන්නත් වෙලා තියෙන ඒ වගේ ඇසසරිස්. ඉතින් ඒව වලටත් අපිට ඔය LC ඕපන් කිරීම බාධාවක් වුණා. විශාල වශයෙන් LC එකක් ඕපන් කරාම දින 180ක ග්‍රේස් පීරියඩ් එකක් තියෙනවානේ. ඒ ග්‍රේස් පීරියඩ් එකේදී කරන්ට්ලි අපි ඒ කාල සීමාව ආපුවාම දැන් ඩොලර් එකට සාපේක්ෂව රුපියල් වලින් ගෙවන්න ඕනේ. ඉතින් දැන් ඩොලර් එක 203 තියෙද්දි නම් LC එක ඕපන් කරේ. දැන් LC එක දැන් දින 180 ගියාම අද ඩොලර් එක 355යි. දැන් අද අවසන් වෙන එකක් තිබුණොත් එහෙම 355න් ඕනේ ගෙවන්න. ඉතින් මේකේ වේරියේෂන් එක කවුද ගෙවන්නේ? ඒක පැහැදිලිව තියෙන ප්‍රොකියුමන්ට් ගයිඩ්ලයින් එකේ ඩොලර් ප්‍රයිස් ෆ්ලක්චුවේෂන් කියලා. ඉතින් ඒක අපිට ගෙවන්න ඕනේ. ඉතින් මේවා ඉදිකිරීම් කරුවට තියෙන මේ වරප්‍රසාද. ඉතින් ඒක ක්ලයන්ට් සහ කන්සල්ටන්ට් දැනගන්න ඕනේ මේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා නම් මේ මිල වේගයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා නම් අපි රික්වෙස්ට් කරන්න ඕනේ නැහැ. ඒ ෆ්ලක්චුේෂන් එක නැත්තම් විචල්්‍යතාවට ඒ අදාළ මුදල් ලැබෙනවද ඔබතුමාලට? දැන් අර පහුගිය කාලේ ඉදිකිරීම නවත්තන්න කලින් තිබ්බ බලපෑමත් එක්ක විශේෂ? ඔව් දැන් අපිට ඒ මිලේ වෙනස ගෙවීම සඳහා සමහරක් ඉදිකිරීම් වල මිල වැඩිවීම ගෙවන්නේ නැහැ කියලාම ගිවිසුමත් එක්ක තියෙනවා. හරිද? නමුත් අපේ ඉදිකිරීම් කරුව මේක අරගෙන කියවලා ඒක පොඩි අකුරෙන් අර බැංකුවල ලෝන් දෙන්න වගේ පොඩි අකුරෙන් ගහලා තියෙනවා not accepted මේ variations කියලා. නමුත් ඒක නොබලා වෘත්තීය හැටියට සේවකයෝ ගැන සලකලා ගිවිසුම අත්සන් කරලා ව්‍යාපෘතිය පටන් ගන්නවා. ව්‍යාපෘතිය පටන් නමුත් ඉතින් මිල වැඩි වුණාට ගෙවන්න ගිවිසුමේ නැහනේ. ගිවිසුමේ කොන්දේසියක් නැහනේ. ගිවිසුමේ කොන්දේසිය තියෙන ගෙවන්න නැහැ කියලානේ. ඉතින් අපිත් වැරද්දක් කරනවා. නමුත් අපි ඒ වැරද්ද කරන්නේ අපේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට වෘත්තියක් හැටියට මේක කරගෙන යන්න ඕනේ. සේවාදායකයාට සේවය සපයන්න ඕනේ. ඒ නිසා නමුත් දැන් එහෙම එකක් නැහැ. දැන් ඉස්සරහට මේ වේරියේෂන් ගෙවන්න ඕනේ කියන එක පිළිබඳව ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ වේරියේෂන් එක අපිට ගෙවන සිස්ටම් එකක් තියෙනවා ලංකාවේ. කොහොමද මේ මිල වැඩිවීම මිල වැඩිවීම ලබා ගැනීම සඳහා අපේ නියාමන අධිකාරිය ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් ඒගොල්ලෝ ගන්නවා මේ භාණ්ඩ වෙළඳපොලේ තියෙන භාණ්ඩවල තියෙන අද තියෙන මිල. ඒ අද තියෙන මිලට අරගෙන ඒගොල්ලෝ ඇනලයිසිස් එකක් කරලා බුලටින් එකක් හදලා ඉන්ඩිසිස් එකත් එක්ක සෑම මාසෙකම 25 වෙනිදාට පබ්ලික් කරනවා. අපිට අවශ්‍ය වෙන්නේ බුලටින් එක තමයි. ඒ අනුව තමයි අපි කෝඩ් කරන්නේ වැඩිවීමේ මිලේ වෙනස අපි ඒකත් එක්ක තමයි ගන්න. ඒකට කාටවත් බැරියර් දාන්න බෑ. ඒක රාජ්‍ය ආයතනවල ක්ලයන්ට් කෙනෙක් ඒක පිළිගන්නම ඕනේ. ඒක තමයි අපිට තියෙන එකම මේ සරණය මේ සීඩා එකේ තියෙන බුලටින් එක තමයි. ඒ අනුව තමයි මිලේ වෙනස ගෙවන්න පුළුවන්. දැන් මේ මාසේ බුලටින් එක පබ්ලික්ස් වුණා 25 වෙනිදා. ඒක සාධනීය ලෙස මගේ අධ්‍යක්ෂක මණ්ඩලය වුණත් ඒකට අපි නියෝජිත දෙන්නෙක් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට යොමු කරලා තියෙනවා. ඒගොල්ලෝ බොහොම මනා පළපුරුද්දක් තියෙන හොඳ ව්‍යාපාරිකයෝ දෙන්නෙක්. ඉහළම ව්‍යාපාරිකයෝ දෙන්නේ ඒ පිළිබඳ හොඳ දැනීමක් අවබෝධයක් තියෙන දෙන්නෙක් මම ඒ බුලටින්
සහ ඉන්ඩිසිස් වලට ඒ කමිටුවට පත් කරලා තිනවා. ඒ අද මගේ නියෝජ්‍ය සභාපතිවරයාත් මට කිව්වා සාධනීය ලෙස අද බුලටින් එකයි ඉන්ඩිසිස් එක පිළිගන්න පුළුවන්. ඒක බොහොම හොඳයි කියලා. හැබැයි ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මොකද මේ කැබිනට් පේපර් එක ආවත් අපිට බුලටින් එක සහ ඉන්ඩිසිස් එක අනුව තමයි අපිට ප්‍රයිස් වේරියේෂන් එක ලබා ගන්න පුළුවන් හැකියාව තියෙන. වෙන කිසිම දෙයක් අපි මාකට් එකේ තිබුණේ මේ ගානට කියලා අපි ඇනලයිසිස් කරලා දුන්නාට ඒක පිළිගන්න ආයතන ලෑස්ති නැහැ. ඒක නියාමනය කරලා තියෙන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට. ඒ අධිකාරියේ තියෙන බුලටින් එක අනුව තමයි අපි වේරියේෂන් එක ගන්නවා. හොඳයි සුසන්ත මහත්මයා මේ කාලයක් තිස්සේ අපි දන්න කාරණාවක් තමයි විවිධ චෝදනා තියෙනවා දේශපාලනඥයන් ඉදිකිරීම් සමාගම් වලට බලපෑම් කරනවා කියලා කියනවා කොමිස් මුදල් ලබා ගැනීම පිළිබඳව ඉතිහාසයේ සමහර වෙලාවට චෝදනා එල්ලලා තිනවා. ඇත්තටම ඒ විදිහ බලපෑම් තිබ්බද පහුගිය කාලේ ඔබතුමලා ඉදිකිරීම් දැවන්ත වශයෙන් සිද්ධ කළානේ. පහුගිය කාලේ පුරාවටම එහෙම දේශපාලන බලපෑම් තිබ්බද නැත්නම් නිලධාරීන්ගෙන් බලපෑම් තිබ්බද? මොකක්ද ඇත්ත කාරණාව? පසුගිය කාලේ කියන්නේ කොයි කාලේද කියන්නේ? දේශපාලන පක්ෂ ભેදයක් තොරව ඕනම පක්ෂයක් රටක් පාලනය කරපු කාලේ. දෙක තුලද නැත්නම් මේ අවුරුදු දෙකට පෙර අවුරුදු වලද? පහුගිය කාල සීමාවෙදිම. සාමාන්‍යයෙන් ඕනම තැනක දේශපාලන අධිකාරිය ඕනම වෙලාවට කරදරයිනේ හැමෝටම. සාමාන්‍යයෙන්. හැම වෙලාවකම දේශපාලන කරදරයක්නේ. හරි. නමුත් මම කියන්නේ නෑ මේ එහෙම අපෙන් ගහලා බැනලා සල්ලි ඉල්ලලා තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියලා. නමුත් මේ රටේ දැන් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නියාමානුකූලව විනිවිදභාවයෙන් සිදු වෙනවා නම් ඔය එකක්වත් ඔබතුමාට මට ප්‍රශ්නයක් අහන්නත් බෑ. ඒ ක්‍රමවේදයට යනවා නම්. නමුත් හරි පැහැදිලිනේ අන්සොලිසිටඩ් ක්‍රමයට ටෙන්ඩර් ප්‍රදානය වුණා කියලා මේ රටේ එතකොට එතනම දූෂණයක් සිද්ධ වෙලානේ. අක්‍රමිකතාවයක් සිද්ධ වෙලානේ එතනම. ඉතිහාසය නම කතා කරොත් එහෙම අර මේ කටුනායක අධිවේගී මාර්ගයේදී අනිවාර්යයෙන්. ඒ නිසානේ පහුගිය සතිය දැන් පාර්ලිමේන්තුව කල් දැම්මේ කල්ගදාපු දවසට දින 3කට කලින් කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළ සම්මත වුණා. ප්‍රසම්පාදන ක්‍රියාවලිය නියමානුකූලයෙන් නැවතත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සකසන්නේ කියලා යෝජනා කරනවා කියලා. කතානායකවරයා ඒක යෝජනාවෙන්ම පැහැදිලි මේ රටේ ඉදිකිරීම් කර්මාන්තයට අදාළ සොලිසිටඩ් ක්‍රමයට ටෙන්ඩර් මේ විනිවිදභාවයකින් කෙරුණේ නැහැ. අන්සොලිසිටඩ් ක්‍රමයට තමයි මේ ටෙන්ඩර් ප්‍රදානය වුණේ කියලා. ඒ අන්සොලිසිටඩ් කියන එකෙන්ම තේරුම් ගන්න පුළුවන් දූෂිතයි කියලා. රයිට්. ඉතින් ඕක අපි පුන කියන්න ඕනේ නැහැ නේ. ඉතින් මේ මම අපි බලධාරීන්ට කියන්නේ දේශපාලන අධිකාරියට කියන්නේ මේ රටේ සංවර්ධනයට දායකත්වය කරගන්න ඕන කෙනෙක්. හැබැයි සාධාරණ ලෙස මේ මුදල්නේ රටේ බදු ගෙවන මුදල්නේ මේ මහජනතාවගේ මුදල්නේ මේ පරිහරණය කරලා මේ ගොඩනැගිලි හදන්න උනත් පඩි වලට උනත් රාජ්‍ය නිලධාරීන්ගේ පඩි වලට උනත් මේ යොදවා ගන්න හැම දෙයකම මේ මහජනතාවගේ බදු මුදල්. මම කියන්නේ ඒවට ඒ අනවශ්‍ය විදියට ඒවට මේ දූෂිත විදියට ඇඟිලි ගහන්න හොඳ නැහැ රාජ්‍ය නිලධාරීන් දේශපාලඥයෝ හැම කෙනෙක්ම. අපි බදු ගෙවනවා. අපි බදු මුදල් අපි ගෙවන බදු මුදල් වලින් මේ දේශපාලඥයන්ට ඔය මාසෙකට වැටුපක් ගෙවන්නෙත් ඩීසල් ටික ගහලා දෙන්නෙත් වාහන අරන් දෙන්නෙත් මේ ඔක්කොම කරන්නේ අපි ගෙවන බදු මුදල් වලින්. ඒ නිසා ඒගොල්ලොත් දැනගන්න ඕනේ යම් රාමුවක් තුල ඉඳගෙන රාජකාරී කරන්න දේශපාලනය කරන්න රාජ්‍ය නිලධාරීනුත් දැනගන්න ඕනේ මේ තියෙන தත්ත්වය වටහාගෙන අද සමාජයේ මොනතරම් දූෂිතයට ලක් වෙච්ච රාජ්‍ය නිලධාරීන් ඉන්නවද? අපි දේශපාලනයට මේ අපේ විෂයපතේට අපි කියන්නේ මොනවාක් අපි කියන්නේ රාජ්‍ය නිලධාරීන් මේ පිළිබඳව මැදිහත් වෙලා බුද්ධිමත්ව කල්පනා කරලා වැඩ කරනවා. රාජ්‍ය නිලධාරීන්ට වැඩ කරන්න චක්‍රලේඛනයක් තියෙනවා. රාජ්‍ය චක්‍රලේඛනයක් තියෙනවා. ඒ රාජ්‍ය චක්‍රලේඛනයේ අභිභාව ගිහිල්ලා වැඩ කරන්න බෑ. හරිද? නමුත් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ දේශපාලඥයා යම් ආයතනයක අමාත්‍යාංශයේ අමාත්‍යවරයාත් වගකීමකට බැඳී හිටියා යම් රාජ්‍ය නිලධාරියෙක් එක්ක වැඩ කරද්දී. හැබැයි 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 152 වගන්ති යටතේ ඔහුව නිදහස් කරලා රාජ්‍ය නිලධාරියා ඇරස් කරා. හරියට ගිරියවට අවුල් පුවක් ගෙඩිය වගේ. රාජ්‍ය නිලධාරියා තමයි වගකීම් බාර ගන්න ඕන කියන තැනට ඇවිල්ලා තින්නේ. ටෙන්ඩර් වලදී වුණත් වෙනත් මොනවා හරි කටයුත්තකදී වුණත් මූල්‍යමය වශයෙන් වගකීම් උත්තා ඔහු තමයි. ඔබට මම එකක් කියන්නම් මේ සොලිසිටඩ් ටෙන්ඩර්ස් කියන ඒවා ඔක්කොම යනවානේ විගණනය වෙනවනේ. දැන් ඔබ දන්නවද මේ අන්සොලිසිටඩ් ටෙන්ඩර්ස් එකක්වත් විගණනය වෙන්නේ නැහැ කියලා? විගණනය වෙන්නේ නැහැ. මම වගකීමෙන් කියන්නේ. විගණක අධිපතිගෙන් විස්තර අහලා බලන්න විගණනය වෙන්නේ නැහැ. විගණනය වෙලත් නැහැ. ඉතින් එතනම රටට මොකක්ද වෙලා තියෙන්නේ? එතනම තියෙනව නේද ඔය කියපු වචනේ පරිසමාප්තාර්ථයෙන්ම පැහැදිලිනේ. දැන්
කියන දේත් එක්ක මේ අපේ සාකච්ඡාව ටිකක් තව ගැඹුරට යනවා. ඔබතුමා සඳහන් කරපු කාරණාව මේ ඉතිහාසයේ පුරාවටම සිද්ධ වෙච්ච දේවල් දැන් විගණන කොමිෂන් සභාව අපි දැක්ක 20 වෙනි සංශෝධනයෙන් ඉවත් වෙනවා. මේ දේත් එක්ක සමහරට වැඩි බලපෑමක් වෙන්නේ නැති. ඔය කාරණාවට ඔය අතරේ දැන් සුසත් මහත්තයා මේ ඉතිහාසයේ පුරාවටම බැලුවාම දැන් ඔබතුමන්ලා සිද්ධ කරන ඉදිකිරීම් පිළිබඳව සමහර වෙලාවට දැන් අපි දකිනවා මේ රාජ්‍ය නිලධාරීන්ට චෝදනා කළ ඔබතුමා නැත්නම් රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව දැන් ඔබතුමාලට අර සමහර වෙලාවට හරි කාලෙට නිසි කාලෙට ප්‍රසම්පාදන ක්‍රියාවලියක්වත් කරගන්න බැරුව ඇත්තේ අර අකාර්යක්ෂමතාවය රාජ්‍ය නිලධාරීන්ගේ දැන් මේ මෙතන තියෙන මේසෙන් ෆයිල් එකක් එහා මේසට යන්න සමහර වෙලාවට තප්පර ගාණක් ගත වෙන්නේ අපි ප්‍රායෝගිකව ගිහින් කරනවා නම් හැබැයි ඒ ෆයිල් එක ඇත්තටම එහා මේසට යන්න සතියක් දෙකක් විතර ගත වෙනවා. මොකද්ද මේ ඇයි මේ රාජ්‍ය නිලධාරීන්ගේ මේ තියෙන නිලධාරී වාදය චෝදනා එල්ල වුණා පහුගිය කාලේ පුරාවටම. ඔබතුමා කොහොමද දකින්නේ? ඒ අත්දැකීම් ඔබතුමාලත් මුහුණ දීලා තියෙනවද පහුගිය කාලේ පුරාවට? මම ඔබතුමාට කියන්නම් මේ ව්‍යාපෘතියක් ගත කිලෝමීටර් ලක්ෂ ව්‍යාපෘතිය ගන්නකො. සෑම පළාතක්ම ආවරණය වන පරිදි දැන් මේ ව්‍යාපෘතිය දැනට ගිය අවුරුද්දේ ඉඳලා ක්‍රියාත්මකයිනේ. රාජ්‍යය තීන්දුව කරලා තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් යටතේ තීන්දුව කරලා තියෙන්නේ අවුරුද්දකට කිලෝමීටර් 25000ක් අවසන් කරන්නනේ. සෑම අවුරුද්දකම කිලෝමීටර් 25000ක් අවසන් කරලා 2024 දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට කිලෝමීටර් ලක්ෂයක් අංක සම්පූර්ණ ඉවර වෙන්න ඕනේ. දැන් මේ ඔබතුමා කිව් පරිදි මේ නිලධාරීන්ගේ තියෙන අකාර්යක්ෂමතාවය දුර්වලතාවය නේ අපිට පසක් වෙන්නේ. දැන් අපි බිල් එකක් දැම්මාම බිල් එක මෙෂර්මන්ට් කරලා බිල් එක ඉදිරිපත් කරාම එක බිල් එක අඩු ගානේ මාස දෙකක් තියෙනවා කියලා කියන්නේ කොයි පළාත්වල මාස දෙකකට වැඩි ප්‍රමාණයක් තියෙනවානේ බිල් එකක්. ඒ බිල් එක හරියට මේ ඉංජිනේර් අනුමත කරලා ටෙක්නිකල් ඔෆිසර්ස්ලා බලලා ඒ සුපර්වයිසර්ස්ලා බලලා මෙෂර්මන්ට් කරලා ජොයින්ට් මෙෂර්මන්ට් අරන් බිල් එක හදලා ඔක්කොම කරලා ලෝකල් ෆන්ඩින් ප්‍රොජෙක්ට් එකට ගිහිල්ලා ඒ ලෝකල් ෆන්ඩින් ප්‍රොජෙක්ට් එකෙන් ගෙවීම් අංශයට යන්න මාස 3ක් විතර යනවනේ. මට කියන්න කිලෝමීටර් ලක්ෂ ව්‍යාපෘතිය කොහොමද කියලා 2024 ඉවර කරන්නේ. මට කවුරු හරි ඉන්නවනම් එන්න කියන්න මේ සාකච්ඡා කරන්න මම කියලා දෙන්න. හරිද? එතන තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් බිඩ් එකක් ඇග්‍රීමන්ට් එකක් අත්සන් කරන කොන්ත්‍රාත්තුවක් අත්සන් කරනවා කියන්නේ පාර්ශ්ව දෙකක් අතර ගිවිසුමක්. රයිට්? ඒ කියන්නේ ටෙන්ඩර් එකක් කියන්නේ ඇග්‍රීමන්ට් එකක් කියන්නේ. එතකොට ඇග්‍රීමන්ට් එක අත්සන් කරාට පස්සේ අපි ව්‍යාපෘතිය වැඩ පටන් ගත්තට පස්සේ බිල් එකක් දැම්මාම අපට දීලා තියෙන කෙටි කාලය නම් ඒ කෙටි කාලය තුල ඒ රාජ්‍ය ආයතන නිලධාරියා උදාහරණයක් හිට ගත්තොත් අපි ගමු මාර්ග සංවර්ධන අධිකාරිය විසින් වැඩ කරනවා නම් ඒ වැඩවලට අදාළ අමාත්‍යාංශය මාර්ග සංවර්ධන මහාමාර්ග අමාත්‍යාංශය. මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයානේ මේ කිලෝමීටර් ලක්ෂ ව්‍යාපෘතිවල සම්පූර්ණ වගකීම් අරගෙන පළාත් මට්ටමේ ඉන්න නිලධාරීන්ට මේක සර්කියුලේට් කරලා මේ කරගෙන යන ප්‍රධාන බලධාරියා. එතකොට එතුමා ඒ ලේකම්වරයා දැනගන්න ඕනේ මේ ව්‍යාපෘතිය කඩිනම් කරලා මේ ව්‍යාපෘතියට අදාළ කරන මුදල් මහා භාණ්ඩාගාරයෙන් අරගෙන ඒවා පළාත් වලට බෙදලා ඉක්මනින් මේ කටයුතු කරන්න. ඉතින් ජනවාරි මාසෙ ඉඳලා බිල් හම්බුන්නේ නැහැ කියන්නේ සිංහල අවුරුද්දටත් බිල් හම්බුන්නේ නැහැ කියන්නේ ඉතින් ලොකු ප්‍රමාදයක් එතන තියෙනවනේ. සහ මේ දැන් කොන්ත්‍රාත්කරෝ විදිහට ඔබතුමාලගේ පැත්තෙන් ඇති වෙන පීඩනය පීඩනය විතරක් නෙමෙයි. එතකොට මේ සේවකයින්ට එතකොට මේ බැංකුව වලින් කරන කරදරේ ලීසින් කම්පැනි වලින් කරන කරදරේ වැරද්ද කාගේද? ලේකම්වරයාගේද? වැරද්ද නිලධාරියාගේ. නිලධාරියා දැනගන්න ඕනේ මේ කටයුතු පිළිබඳ සාකච්ඡා කරලා මුදල් අමාත්‍යාංශ එක්ක හරි සාකච්ඡා කරලා මේ විදිහටයි වැඩ කරන්න ඕනේ කියලා මුදල් ප්‍රමාදයක් වෙනවා නම් ව්‍යාපෘතියක තවත් දානවා මේ ටෙන්ඩර්ස්. එහෙමනම් ඒක ලිමිට් කරන්න ඕනේ. මේ එන ටිකට වෙන මුදල් ටික මේවට ගෙවලා මේව කරන්න. දැන් මම දන්නවා ඉන්දිකිරීම් ආරක්ෂණ අරමුදලේ දැනට දීලා තියෙනවා බොන්ඩ්ස් ඇන්ඩ් ගැරන්ටි දීපුවවල මුදල් එන්න තියෙනවා බිලියන 27.41ක්. දැන් අද මිලියන 102යි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකද කලම් මැනේජ්මන්ට් එක? මේක නෙමෙයි මැනේජ්මන්ට් එක. මාසෙකට කිලෝමීටර් 10000ක් කරන්න බැරි නම් 5000න් ඒක අවම කරගන්න ඕනේ. මුදල් තියෙන විදියට. මේක එහෙම නෙමෙයිනේ ඉන්දිකිරීම් කරුවාගේ අතේ තියෙන සල්ලි වලින් ගොඩනැගිලි හදනවා. ඉන්දිකිරීම් කරුවාගේ අතේ තියෙන සල්ලි වලින් මහා මාර්ග හදනවා. හරහට පිටපටියක් දානවා. ලක්ෂ ගණක් විතර ගලා උත්සව කරනවා. මේ කරන අර ඉන්දිකිරීම් කරපු කරුවා කොච්චර අසරණ වෙනවද කියලා බලන්න. ඔය එන ටයි කෝඩ් දාලා එන මහත්තුරු දේශපාලඥයෝ එක්කෙනෙක්වත් හිතනවාද කවුරුවක්වත් අහනවද ඇවිල්ලා මේ ව්‍යාපෘතිය කවුද කරේ? මේක හොඳට කරලා දෙන කොයාගේ පේමන්ට්ස් ලැබුණාද? කොහොමද එයාට පේමන්ට්ස් දුන්නාද? තව කොච්චර ඉතිරියක් තියෙනවද? එහෙම හොයන්න ඕන රටක් නේ මේක දැන්. මේක නැති කරලා තියන්නේ ඒගොල්ලෝනේ.
ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ මේ රටේ නිලධාරීන්ට තමයි හැමදේම පවර්ලා තියෙන්නේ. රාජ්‍ය චක්‍රලේ කියන්නේ දේශපාලඥයන්ට පවර්ලා නැහැනේ. මොනවාක්ක දේශපාලඥයට රාජ්‍ය නිලධාරිය උපදෙස් දෙනවා බෑ මේක කරන්න මේ විදිහට මෙච්චරයි මූල්‍ය තත්ත්වය තියෙන මේ අනුව තමයි මේ රටේ මේ ඉන්දිකිරීම් ටික කරන්න ඕනේ කියලා. හැබැයි සමහරට ඔය නිලධාරීන් දේශපාලනඥයන්ගෙන් හොඳ නම අහගන්න ওই විදිහට කරනවද දන්නෙත් නැහැ. සමහර විට එහෙම වෙන්නේ නැති තනතුරු ලාභ ප්‍රයෝජන තකා එහෙම මිනිස්සු වැඩ කරනවානේ සමහරක් අය. එහෙමයි අපි දැකලා තියෙන ඕන තරම්. හේතුව ඒකද? හේතුව ඒකමත් නෙමෙයි. තියෙන පරිපාලනයේ තියෙන අදක්ෂයක් තියෙනවා දක්ෂයක් තියෙනවා. අපි දැක්කර මේ පහුගිය කාලේ සුසන්ත මහත්මයා මේ දැන් ජනාධිපතිතුමාට රාජ්‍ය ආයතන වලට යන්න උනා ගිහින් අර ඇඟිල්ලෙන් ඇනෑන කියන්න උනා කාර්යක්ෂමව වැඩ කරන අපි දැක්ක එක පටන් ගත්තේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැරට ගිහිල්ලා ඉක්මනට ලයිසන් ටික දෙන්න කියලා ජනාධිපතිතුමාට කියන්න උනා. අර ඔබතුමා කියන්නේ ඒ වගේ ගිහිල්ලා බල කරන්න ඕනේද රාජ්‍ය නිලධාරීන්ට? ඔව් ඔබට මම කියන්නම් හොඳ උදාහරණයක්. අතිගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශය ගෙන්නලා මොකද්ද කිව්වේ? බැරි නම් යන්න කිව්වා. බැරි නම් යන්නකෝ අකර්යක්ෂමතාවය. ජනාධිපතිතුමා දැක්කා රාජ්‍ය නිලධාරීන්ගේ තියෙන දුර්වලතාවය. ඉතින් එහෙම වේගවත් සංවර්ධනයක් වේගවත් මූල්‍ය අවශ්‍යතාවයක් මේක කරන්න බෑනේ මේ නිලධාරීන්ගේ තියෙනවා නම් යම් දුර්වලතාවයක්. ඒක නිසා තමයි ජනාධිපතිතුමා ඒක අඳුනගෙන කිව්වේ මේ විදිහට වැඩ කරන්න කියලා. දැන් මූල්‍ය ආයතනයට මහා භාණ්ඩාගාරය ගන්නකො. මහා භාණ්ඩාගාරයේ තුරට අග්‍රාමාත්‍යවරයා මාව 3 පාරක් කරේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ළඟට හිටපු ලේකම්වරයා ළඟට. හරිද? මේ සම්බන්ධව කතා කරලා මේක ඉක්මනින් කළ දුරකථනයෙන් කතා කරලාකෝ එක දවසක් මට වගකීම් අරගෙන ප්‍රකාශ කරා. වගකීම් අරගෙන මේ ප්‍රකාශ කරන්නේ. මොකද මම බ්‍රෙක්ෆාස්ට් එකට ගියේ මුදල් අමාත්‍යාංශයට. ආටිකල් මහත්තයත් එක්ක. හරිද? ඉතින් මට එක දවසක් මගේ හිතවත් යාළුවෙකුගේ කොළඹ හෝටලයක වෙඩින් එකකදීත් මාව හම්බෙලා මොකද කරගත්තද කියලා එතනදිත් කෝල් එකක් දීලා කියලා මාව ඇරියා මේ කටයුත්ත කරගන්න කියලා. අගමැතිතුමා උපදෙස් දුන්නා. අගමැතිතුමා 3 පාරක්. හරි. නමුත් ඒ ගියාට කවදාකවත් ලේකම්වරයා හරි අදක්ෂයිනේ. ඒ පිළිබඳ අඩු ගානේ උත්තරයක්වත් දෙන්න ලියුමක් ලියන්නවත් මේ උනේ නැහැ. එතන උනේ ප්‍රධාන හේතුව මහා භාණ්ඩාගාරයේ අධිපතිතුමා මං කීප සැරයක් හම්බෙලා තිනවා. කීප සැරයක් හම්බෙලා හම්බෙච්ච හැම වෙලාවෙම මහ බැංකුවේ අධිපතිතුමාද? කලින් හිටපු මහ බැංකුවේ අධිපතිතුමා හම්බෙච්ච හැම වෙලාවෙම මොකක් හරි බොරුවක් කියලා ඒක එතනින් සනසලා hina වෙලා තට්ටුවක් දාලා එවනවා මිසක් මම යන්නේ ලොකු ප්‍රෙෂර් එකකින්. මොකද ලංකාවේ පළාත් 9ම මිනිස්සු හරිද මේ වැඩ කරන මිනිස්සු බිලියන 280 මිලියන 284,000ක ව්‍යාපෘති කරන මිනිස්සු ව්‍යාපෘති 5000ක් රටේ ක්‍රියාත්මක වන වෙලාවක හරිද මේ මිනිස්සුන්ගේ බාර අරගෙන මම යන්නේ ප්‍රශ්න අරගෙන යන්නේ ගියාම සැහැල්ලුවෙන් මොන හරි කතා කරලා මට කියලා එවනවා ඒක නෙමෙයි කරන්න ඕනේ මේ දේවල් ගණන් ගන්න ප්‍රධානම හේතුව මේ මූල්‍ය අර්බුදයට ප්‍රධානම හේතුව මේ මුදල් අමාත්‍යාංශයේ කලින් හිටපු ලේකම්වරියත් මේ භාණ්ඩාගාරයේ හිටපු අධිපතිතුමාගේ මහ බැංකුවේ අධිපතිතුමාගේ මේ කරපු බොරුව මේ කරපු විහිළුව විනේදභාවයකින් මුකුත් කරන්නේ දැන් බලන්න මුදල් අමාත්‍යාංශයේ ඇමතිවරයා ඊයේ ප්‍රකාශය බලන්නකෝ මූල්‍යමය තත්ත්වය හිගකම හරිද අපේ රටේ ඔබ සඳහන් කරන්නේ අලි සබ්රි අමාත්‍යතුමා බලන්න මේ රටේ අපනයනය අඩුවීම අපනයනය ඩොලර් බිලියන 12යි ආනයනය බිලියන 20යි හරිද ඉතින් මේවා තියෙද්දි දුර්ලතාවයන් දැක විදේශ වත්කම් සංචිත මම දන්න විදිහට ඩොලර් බිලියන 200කට වැඩිය නෑ කියන මතය තමයි අද රටේ තියෙන මිලියන ඩොලර් බිලියන 200. ඒක ඩොලර් මිලියන 200ක් කියන්නේ තෙල් නැව් 4ක විතර මුදල්නේ. ඉතින් දැන් තව කොච්චරක් දේවල් තියෙනවද මේ රටට ආනයනය කරන්න. ඉතින් ඒ වත්කම් පිළිබඳව කිසිම තැකීමක් කරේ නැහැ. ඉතින් ඒක අපි කියන්න මොකද ඒකෙන් අපි තමයි අමාරු වැටුනේ. හරි මහ භාණ්ඩාගාරයේ මුදල් අද දෙනවා ලබන සතිය දෙනවා හෙට දෙනවා කිය අපිත් බලාගෙන ඉඳලා තමයි මේ කරදරේ වැටුනේ. මේවල මිනිස්සු මාර විදියට මිනිස්සු වැඩක් නැහැ කතා කරලා. හරිද? මේ ඉන්දිකිරීම් කරුවෝ එහෙම හිටිය මිනිස්සු නෙමෙයි. ගංගාවක් ගලාගෙන යනවා අපි හරි ලස්සනට බලන් ඉන්නවා. ඒ ගඟේම අපි මැරිලා වැටෙනවා. ඒ වගේ තත්ත්වයක අපි මේ ඉන්දිකිරීම් කරුවෝ ඉන්නේ දැන්. ඉතින් මේක පිළිබඳ අවබෝධය තියෙන්න ඕනේ. අපි හරි කනගාටු වෙනවා කලින් මේ මහා භාණ්ඩාගාරයේ ඒ නිලධාරි දෙන්නගේ තිබිච්ච අකර්මකතාවය සහ පාලනය පිළිබඳව දැන් හැමෝම කියනවනේ ඉතින් ඒ සම්බන්ධයෙන් මේක රටට ඇත්ත කිව්වේ නැහැ කියන ඒ නිසානේ මේ මූල්‍ය අර්බුදය ඇති වෙලා තියෙන්නේ. හොඳයි. අද දවසේ අපේ සාකච්ඡාවේ මාතෘකාව වැටුණු ආර්ථිකය නැත්නම් මේ ඉදිකිරීම් කර්මාන්තයේ වැටුණු ආර්ථිකයත් එක්ක අර්බුදයක ඉන්නේ ඉදිකිරීම් කර්මාන්තයේ අනාගතයේ කොයිබටද? සුසන්ත ලේනාරච්චි මහත්මයා දැන් ඉදිකිරීම් කර්මාන්තයේ වැඩ කටයුතු නැවතිලා තියෙනවා. හැබැයි
කොතනින් හරි පටන් ගන්න ඕනේ. මහ බැංකුවේ අධිපතිතුමා වර්තමාන අධිපතිතුමා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්මයා ඊයේ දවසේ අපි දැක්කා මුදල් අමාත්‍ය අලි සබ්රි මහත්මයා විවිධ තැන්වලදී ප්‍රකාශ කළ තිබෙන මේ පිළිබඳව දැන් ආර්ථිකය අපි වර්ධනය කරගත යුතුයි. ඉදිකිරීම් සංගමයක් විදිහට මොනවද ඔබතුමන්ලගේ තියෙන බලාපොරොත්තු සහ අපේක්ෂාවන් ඉදිකිරීම් කර්මාන්තයේ අනාගතයේ වෙනුවෙන් මේ එක තැන ඉන්න බෑ නැගිටින්න ඕනේ. දැන් මහ බැංකුව අධිපතිතුමාම කියන විදියට ලංකාව කියන වාහනේ හැප්පෙයිද? හැප්පෙන්න කලින් නවත්තනවද? දැන් ඒ මහ බැංකුව අධිපතිතුමා කියන්නේ අපිට මේකට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි විදේශ වත්කම් සංචිත කියන ඒවා අඩුම ගානේ ඩොලර් බිලියන 6.5කවත් මට්ටමක තියෙන්න ඕනේනේ මේ රටේ. එහෙම තිබුණොත් තමයි මේ රට ගොඩ ගන්න පුළුවන්. හැබැයි මේ රට ගොඩ ගන්න නම් මේ හැම දෙනාම සාමූහික එකඟතාවයෙන් වැඩ කරන්න ඕනේ. ව්‍යාපාරිකයොත් ආනයන අපනයන කරුවනුත් අපි හැමෝම එකතු වෙලා බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න ඕන කාලයක් මේ. ඉතින් ඒ නිසා අපිට දැන් මේ ප්‍රශ්න වලින් දැන් මේ උද්ඝෝෂණ රට තුළ ඇති වෙලා තියෙනවා. මේවල මම අහගෙනයි කියනවා දැන් මේ කරන රටේ මේ තියෙන උද්ඝෝෂණ නිසා රටට වෙච්ච පාඩුව ඩොලර් මිලියන 1507ක් වගේ ආසන්න ප්‍රමාණයකට ඩොලර් මිලියන 1507ක වගේ පාඩුවක් සිද්ධ වෙමින් බිලියනයකට ආසන්නයිනේ. ඉතින් ඒ වගේ දේවල් රටට මේ වෙලාවේ දරා ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් ඉන්දියාව වගේ රටක් ගත්තාම ඉන්දියාවත් අපිට වඩා පහළටම වැටුණා. දැන් අද ලෝකේ 4 වෙනි ස්ථානයේ ඉන්න රටක් බවට පත් වෙලා විදේශ සංචිත වත්කම් ගත්තොත් ඩොලර් බිලියන 22ක විතර එක් රැස් කරගෙන ඉන්න රටක්. ඉතින් ඉන්දියාවේ ඉඳලා ඔය තව සමාගමක් ඉන්නවා ලංකාවේටත් ආව වරාය වලට ඒ සමාගම ගත්තොත් ඒ සමාගම දැන් කිලෝමීටර් 900ක් දුර මහමුදේ පයිප්ලයින් එකකින් කරන්ට් එක ගෙනියන ව්‍යාපෘති පවා ඇති කරලා ඒ වගේ සඳහන් කර අදානි සමාගම හරි. ඉතින් ඉන්දියාවේ ඉතින් ඒ වගේ ව්‍යාපාරිකයෝ දලදේශීය නිෂ්පාදනයට ඉන්දියාවේ ලොකු දායකත්වයක් ලබා දෙනවා. දැන් අපිටත් තියෙන්නේ මේ ප්‍රශ්න වලින් මිදෙන්න නම් දැන් උදාහරණයක් ඇරෙට මේ ප්‍රශ්න වලට ලොකු ආදායම අහිමිවීමක් වුණා කියලා කියනවා. මේ රජය ආපු ගමන්ම 124 තුණු බදු ආදායම 8.5 දක්වා අඩු කිරීමෙන් රුපියල් බිලියන 500ක විතර මුදලක් රටට අහිමි වුණා කියලා. දැන් මේ ඇතිවෙච්ච අර්බුදකාරී තත්ත්වයක් එක්ක ව්‍යාපාරිකයන්ට මුහුණ දෙන්න තියෙන ලොකු අර්බුදයක් ඇතුලේ මුදල් අමාත්‍යවරයා කියනවා බදු ආදායම ටැක්ස් එක මං කියන්නේ. ටැක්ස් එක 14% සිට 14%ක් හෝ 15ක් හෝ 16ක් ඊට ඉහළ ප්‍රතිශතයකින් ලබා ගන්න කටයුතු කරන්න ඕන කියලා. ඉතින් ඒගොල්ලෝ ඒ ටාගට් එක බලාපොරොත්තු වෙනවා. ඉතින් මම දන්නේ නැහැ මේ වෙනකොට මේ රටේ තියෙන ව්‍යාපාරවල තියෙන ව්‍යාකූල තත්ත්වයක් එක්ක රට ගොඩ ගැනීමට මං හිතන්නේ තව අවුරුදු 2-3ක්වත් මේ විදිහට යයි කියන එක තමයි මම. හොඳයි. ඉදිකිරීම් කර්මාන්තකරෝ විදිහට මොනවද ඔබතුමන්ලගේ තියෙන යෝජනා? ඔබතුමන්ලගේ ක්ෂේත්‍රිනුත් ඇති යෝජනා රටේ සංවර්ධනයට ඉදිරි අනාගතය වෙනුවෙන්. අපිට තියෙන්නේ දැන් මේ ඉදිකිරීම් දේශපාලන අධිකාරියට ඕන විදිහට ඉදිකිරීම් කරන්න නැතුව ඉදිකිරීම් සීමා කරගෙන අත්‍යවශ්‍ය ඉදිකිරීම් පමණක්. ඒ කියන්නේ පහුගිය කාලේ ඕන විදිහට ඉදිකිරීම් සිද්ධ වුණාද? ඔව් ඉතින් දැන් කිලෝමීටර් ලක්ෂය වුණත් ඇත්තටම සාධනීය වශයෙන් ගත්තොත් ඒක 100%ක් අවශ්‍ය නැහැනේ. රටේ ඕනතරම් කාපට් මේ රජය විසින් ඕනතරම් කාපට් කරන්නේ රටේ පාරවල්. ඉතින් ඒවා හඳුනාගෙන ඒ වගේ ව්‍යාපෘති කරා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස. විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමේ ඔය පාලම් අරෝමේ නම් අත්‍යවශ්‍යම හැදෙන්න ඕනේ. ඒවා මේ ග්‍රාමීය ජනතාවගේ මූල්‍ය මේ යටිතල පහසුකම් සංවර්ධනයක් හැටියට මම දකින්න ඒක හොඳයි කියලා. නමුත් අපිට දැන් තියෙන මේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී ඔය ඉම්පෝට් කරන මේ අයිටම්ස් වලට ගහන බදු එහෙම වුණොතින් ටිකක් අමාරු වේවි. ඒකත් සාධනීය ලෙස කල්පනා කරලා බලලා ව්‍යාපාරිකයන්ට සාධාරණ ටැක්ස් එකක් ගහනවා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස. හොඳයි. දැන් ඒ අතරදී දැන් ක්ෂේත්‍රයේ වැඩ කටයුතු නැවතිලා තියෙන්නේ. ආරම්භ කරන දිනයක් පිළිබඳව තවමත් ඔබතුමන්ට හිතා ගන්න අමාරුයි. අර කලින් සඳහන් කරපු කාරණා කොලෙලි දැල්වෙන දිනයක් පිළිබඳව තවමත් හිතෙන්නේ නැහැ. හැබැයි ඒ තැනට ආයුතුයි. කර්මාන්ත නැවත පටන් ගන්න ඕනේ. ඒ වෙනුවෙන් දැන් ඔබතුමන්ලා මොන වගේ සැලසුම්ද ක්‍රියාත්මක කරනවා? දැන් මේ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍ර ලේඛනයේ අන්තර්ගත වෙලා තියෙන ඉන්දිකිරීම් කරුවොත් එක්ක සාකච්ඡා කරලා අත්‍යවශ්‍ය
කටයුතු රජයත් හඳුනාගෙන ඒ කටයුතු වලට යම් මුල් තැනක් දෙන්න ඕන කියන මතයේ ඉන්නවා. ඉතින් දැන් අපි කල්පනා කරන ඉදිරියේදී මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මහා භණ්ඩාගාරය විසින් අපට යම් දිනයක් ලබා දෙයි කියලා ඉක්මනින්ම ඒ වගේම හෙට උදේ අතිගරු ජනාධිපතිතුමා මම මුණ ගැහෙනවා මේ සම්බන්ධව මම කතා කරනවා. මොකද මම ඉදිකිරීම ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම සංගමයේ වෙනුවෙන් නෙමෙයි මම සහභාගී වෙන්නේ SME එකේ ඒ ඇසෝසියේෂන් එක වෙනුවෙන්. ඒ ඇසෝසියේෂන් එකේ මම කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඒකේ වයිස් ප්‍රෙසිඩන්ට් හැටියට කටයුතු කරනවා. ඒකේ ඉන්නවා ආනයන අපනයන කරන ව්‍යාපාරිකයන් ලංකාවේ පිළිගත් ව්‍යාපාරිකයන් 45 දෙනෙක්ගෙන් සැඳුම්ලත් සංගමයක්. ඒකේ මං නියෝජ්‍ය සභාපතිවරයා හැටියට වැඩ කරනවා. ඒකෙන් අපි 10 දෙනෙකුට එන්න කියලා තියෙනවා. ඒකෙන් මං අවස්ථාවක් කරගන්නවා මේ අපේ දැවෙන ප්‍රශ්න වලට යම් සාධනීය පිළිතුරක් අතිගරු ජනාධිපතිතුමාගෙන් ලබා ගන්න. එකක් තමයි මේ ප්‍රොජෙක්ට් වල තියෙන අපේ මේ ක්ලේම් කරන එක පොඩ්ඩක් නතර කරලා දෙන්න කියලා දෙසැම්බර් මාසේ 30 වෙනිදා වෙනකන් වත් නතර කරලා දෙන්න කියලා. මේ ඉදිකිරීම කර්මාන්තය නතර කරපු තැනින් පටන් ගන්න තැන කවදද කියන එකත් මම ජනාධිපතිතුමාගෙන් විමසන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. දැන් අර ඔබතුමා කියපු කාරණාව මේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් රටේ අනාගත ආර්ථිකය යහපත් කරන පිරිස දැන් ව්‍යවසායකත්වයේ ගත්තහමත් සුසන්ත ලීනාරච්චි මහත්මයා අපේ රටේ ව්‍යවසායකයෝ බිහි වුණා අඩුද කියලාත් හිතෙනවා. දැන් මේ එහෙම හිතෙන්න හේතුව තමයි දැන් අපේ රටට ඩොලර් ගෙන්න ගන්න තියෙන ප්‍රධාන මාධ්‍යක්නේ අපනයනය කියන දේ. අපේ රටේ නිෂ්පාදන සිද්ධ නොකරුණේ ඇයි ඉතිහාසයේ පුරාවටම අර චෝදනාවක් තියෙනවා 78 මේ විශේෂම විවෘත ආර්ථිකයාවත් එක්ක අපේ රට නිකන් මේ යපුම් මානසිකත්වයෙන් පෙළෙන්න ගත්තා මේ දේවල් හින්දා කියලා. දැන් ඔබතුමාගේ කියවීම අනුව සහ ඔබතුමාගේ විග්‍රහයට අනුව මොකක්ද ඇත්තටම හේතුව? ඇයි අපේ රටෙන් ව්‍යවසායකයෝ බිහි වෙන්නේ නැද්ද? නැත්නම් අඩුද? මොකක්ද හේතුව? මේ ඩොලර් නැති හේතුව? අපේ රටේ ව්‍යවසායකයෝ බිහි වෙන නම් ව්‍යවසායකයෝ බිහි කරන්න ඕනේ. බිහි කරන්න නම් ඒ ව්‍යවසායකයට අවශ්‍ය කරන පහසුකම් ග්‍රාමීය වශයෙන් ලබා දෙන්න ඕනේ. ඒවා මහා භාණ්ඩාගාරය විසින් ලියාපදිංචි මූල්‍ය ආයතන වලට ලබා දෙන්න ඕනේ. මේවා දැන් උදාහරණයක් හැටියට කියන්න කුෂිකර්මාන්තය ගත්තොත් ප්‍රාදේශීය වශයෙන් කටයුතු කරන්න මුදල් අමාත්‍යාංශයේ තිබිච්ච ලේඛන ගතේ ගත්තොත් 10% දක්වා මහා බැංකුව වලට කියලා තියෙනවා ණය දෙන්න කියලා. බැංකුව වල ඒ ප්‍රතිශතය නොදුන්නොත් ඒ බැංකුව වලට යම් නීතිමාලාවක් තියෙන ඒවා බැරියර් එකක් දාලා ස්ටොප් කරන්න. ඒ වගේ දේවල් වෙන්නේ නැහැ නේ. දැන් ගිය සැරේ ගත්තොත් කුෂිකර්මාන්තයේ ප්‍රාදේශීය වශයෙන් මේව කරන්න ගත්තොත් 4.7ක විතර රේන්ජ් එක තමයි තුනේ. නමුත් 10% ඉක්මව යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එතකොට බැංකුව මොකද්ද කරේ? බැංකුව වලට මහා භාණ්ඩාගාරය විසින් සම්පූර්ණ චක්‍රලේඛනයක් නිකුත් කරලා දුන්නා. ඒ අදාළ ඒවා ඒ ප්‍රතිශතයක් හැටියට ඒවා ලබා දෙන්න කියලා සුළු ණය ඒ ව්‍යවසායකයට ගොඩනගන්නේ. එහෙම බැංකු කරන්නේ නැහැ දැන්. බැංකු එහෙම දෙන්නේ නැහැ. බැංකු කවුරු කිව්වත් එහෙම කරන්නේ. බැංකු ලබන්නේ ලාභයක්. ලාභය බලන්නේ දීර්ඝ කාලීන බලන්නේ දැන්. ඉතින් ඒ වගේ තත්ත්වයන් තියෙනවා. ඔබතුමා කිව්වා මේ අපේ රටේ යැපුම් මානසිකත්වයක් කියලා තියෙන්නේ. යැපුම් මානසිකත්වය ඇති කරලා තියෙන්නේ කවුද? යැපුම් මානසිකත්වය ඇති කරලා තියෙන්නේ මේ රටේ අපේම අයනේ. අපේ දේශපාලඥයෝනේ. යැපුම් මානසිකත්වය ඇති කරලා විදේශ ණය අරගෙන අපි කනවා. වෙන මොකක්ද අපි කරන්නේ? ඒ ණය ගෙවා ගන්න නැවතත් ණය ගන්නවා. ඒ ණය ගෙවා ගන්න තා නැවතත් දැනනවා. දැන් චීනේ IMF එකත් එක්ක මේ සාකච්ඡා වලට යනකොට චීනේ පොඩ්ඩක් පොඩි මතභේදාත්මක ප්‍රශ්නයක් ඇති වුණා ඔබ දන්නවනේ. ඉතින් දැන් ඒක මේ මුදල් අමාත්‍යවරයා විසින් ඒක බොහොම අමාරුවෙන් ඊයේ සාකච්ඡා කරලා බලලා ඔන්න තීරණයකට අවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් ඇති වෙනවා. ඉතින් චීනය කියනවා නම් අපිට ඒ ණය වලට තව ණයක් දෙන්නම්. ඒ ණය පස්සේ ගවන්නේ කියලා. ඒක අපි හැමදාම ණය යන එකක් නේ. දැන් IMF එකෙන් ණයක් ගන්න එක පිළිබඳව යම් දේශපාලඥයන්ගේ යම් අදහස් යෝජනා තියෙනවා. එහෙම වුණත් දැන් මේ වෙලාවේ අපි මූල්‍ය අර්බුදයක තියෙන වෙලාවක IMF එකෙන් ණයක් අරගෙන මේ රටේ මේ කටයුතු වලට දායකත්වය ලබා ගන්නවා කියන එක හොඳයි. මොකද මේ ඒ IMF එකේ ණය ගත්තාම මේ ණය ලැබෙන්නේ බොහොම අඩු පොලියකට. අඩු පොලියකට වැඩි කාලයක් තියෙනවා. ඉතින් එහෙම අරගෙන රට මේ කරගන්න පුළුවන් නම් හොඳයි. මම හිතන්නේ IMF එකනොත් ඔය තව මාස 6කින් 7කින් තමයි ඒක ලැබෙන්නේ. ඒවට අදාළ කරන ලියකියවිලි සකස් වෙලා ගිහිල්ලා ඒවා කරගන්නකොට ඒත් ඉතින් රුපියල් ඩොලර් බිලියන 4ක වගේ ණය පහසුකම් තමයි මම හිතන්නේ රජය බලාපොරොත්තු වෙන්නේ. මගේ දැනීම අනුව. මම දන්නේ නැහැ නිවැරදිද කියලා. ඉතින් මේ එහෙම හරිය මේ රට ගොඩ ගන්න අපි දායකත්වය ලබා දෙන්න ඕනේ නජිත්. නැත්තම් මේ රට විකිනෙන්න දෙන්න බෑ වෙන රටවලට ඉන්දියාවට චීනයට
විදිහට විකිනෙන්න දෙන්න බෑ මේ රට. ඒක නිසා අපිටත් තියෙන යම් අයිතියක් මේ රටේ බදු ගෙවන ව්‍යාපාරිකයෝ හැටියට මේ රට ආරක්ෂා කරගන්න. ඒ වගේම අපේ සේවාදායකත් ආරක්ෂා කරගන්න අපට යුතුකමක් තියෙනවා. දැන් ඉදිකිරීම් සංගමයේ කොහොම සුසන්ත මහත්මයා මේ දැන් බොහෝ සමාජිකයන් පිරිසකගේ එකතුවක් දැන් සංගමයක් වුණත් රටක් වුණත් ගමක් වුණත් නගරයක් වුණත් එකමුතුකම් බොහොම වටිනවා. දැන් තව පැය කිහිපයකින් උදා වෙන දවස අපේ රටේ තීරණාත්මක දවසක් වෙයි කියලා විශ්වාස කරන හේතුව පාර්ලිමේන්තුව රැස් වෙනවා හෙට දවසේදී සාමූහික තීරණයක් ගන්න ඕනේ. මොකද්ද රටේ ඉදිරි අනාගතයේ තීරණය කරන්න ඕනේ පාර්ලිමේන්තුවේ අතරේ අපි දැක්ක විශ්වාස භංග යෝජනාත් ඉදිරිපත් වෙනවා කියලා සඳහන් වුණා ප්‍රවෘත්ති වාර්තා තුළ. කෙසේ වෙතත් රටේ ජනතාව බලාගෙන ඉන්නවා පාර්ලිමේන්තුවේ සමාජිකයෝ ටික හරි එකතු වෙලා මේකට විසඳුමක් හොයයි කියලා. දැන් ඔබතුමන්ට අත්දැකීම් තියෙනවා. ඔබතුමන් සංගමයකට නායකත්වය දෙනවා. මේ එකමුතුකම බොහොම වටිනවා කියලා ඔබතුමා ඇතුළු පිරිස දන්නවා. රටක් විදිහටයි මේ මොහොතේදී හරි අපේ පිරිස එකතු වෙන්නේ නැති රටේ ඉදිරිය වෙනුවෙන්. ඔබතුමන්ලට පුළුවන් නම් සංගමයක් විදිහට එකතු වෙලා ඒ වෙඩේට යන්නයි රටේ සමස්ත පිරිසට බැරි විශේෂම දේශපාලන නායකත්වයට. අපේ රටේ මේ අර්බුද නිර්මාණය වෙන්නම දේශපාලන පක්ෂ ඉතින් තමයි නිර්මාණය කරන්නේ. දැන් මේ රටේ ඇති වෙලා තියෙන අර්බුදයත් එක්ක අන්තර්වාල පාලනයකට තව දේශපාලන කණ්ඩායමක් කියන හැම යන්න ඕන කියලා. වර්තමාන අග්‍රාමාත්‍යවරයාට අයින් වෙන්න කියනවා. රටේ ජනාධිපතිවරයාට අයින් වෙන්න කියනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයාට අයින් වෙන්න පුළුවන් කමක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. නමුත් රටේ හදිසි අවස්ථාවකදී නම් අර අපේ හිටපු ප්‍රේමදාස මහත්තයා නැති වෙච්ච වෙලාවේ ඩී.බී. විජේතුංග මහත්තයාට කැබිනට් එක විසින් යෝජනා කරා ඔහු යම් කාලයක් ඉඳලා ජනාධිපති දුර කාලය අවසන් වන තෙක් ඉඳලා මැතිවරණයක් තියලා ගියා. නමුත් දැන් තවත් සමහර යෝජනා කරනවා රටේ ජනාධිපතිවරයාට ඉල්ලා අස් වෙලා මේ අග්‍රනිශ්චකාරවරයාට යම් කාල සීමාවකට බාර දීලා දින 90ක් ඇතුළත මැතිවරණයකට යන්න කියලා. දැන් මේ වෙලාවේ අපි බොහොම කල්පනා කරනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වගේ තත්ත්වයකට ගොත් මේ මූල්‍ය අර්බුදයක් තියෙන වෙලාවක මැතිවරණයක් කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි මේ වෙලාව. දේශපාලන බලාධිකාරියෙන් මිදිලා තමන්ගේ ආත්මාර්ථකාමී ක්‍රමෙන් මිදිලා මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ 225ම එකතු වෙලා කරන්න ඕනේ මේ රටේ ජනතාවට මේ ජනතාව මේ මහ පොළේ බිමටම සමතලා වෙලා තියෙන මහ ජනතාවට ශක්තියක් දෙන්න, සේලයින් එකක් දෙන්න. දැන් මම දකින්නේ නැහැ ඔය පාර්ලිමේන්තුවේ ඇතුලේ සාධනීය යෝජනා ගෙනලා සාධනීය විදියට පිළිතුරු අරගෙන මේක හමාර කරනවා කියලා. මම හිතන්නේ නැහැ. ඉතින් දැන් අග්‍රාමාත්‍යවරයාට අයින් වෙන්න කියලා කියන බහුතරයක්. ඉතින් ඒ වගේ දැන් හෙට විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් එකක් නෙමෙයි ඉම්පීච්මන්ට් දෙකක් දෙනවා කියලා තියලා. ඉතින් මේ ඉම්පීච්මන්ට් ගෙනල්ලා මේ රට යම් ආර්ථික තවත් අහේනියකට නොගෙහින් මම කියන්නේ මේ සියලුම දෙනා තමන්ගේ පක්ෂ වාද ભેද ඔක්කොම අමතක කරලා යම් කාල සීමාවකට එකතු වෙලා අන්තර්පාල පාලනයකට හරි මුදල් අමාත්‍යතුමත් ඊයේ පැහැදිලිවම කිව්වා අන්තර්වාල පාලනයකට ගිහිල්ලා මේ රට මුදවා ගන්න යම් සම්පූර්ණයෙන්ම ඔළුවේ තියෙන ඒ දේශපාලන පක්ෂ අමතක කරලා එකතු වෙලා වැඩ කරමු කියලා. ඉතින් අපිට කියන්න තින්නේ මේ දෙපැත්ත බෙදලා ගහගෙන මරාගෙන මේ රටේ මේ තියෙන නිදහසට යම් බාධා මේව කරන්නේ නැතුව මිනිස්සුන්ට අරගල කරන්න තියෙන අයිතිය ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙන වෙලාවක් ඒකෙන් අසීමිත විදියට ඒක පාලනය කරගෙන කටයුතු කරන්න කියන එක තමයි රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ මම මේ වෙලාවේ. මේ වෙලාවේ අපිට ගහ බැනගෙන යන්න බෑ. මේ වෙලාවේ විදේශ රටවල් බලාගෙන ඉන්න අද වර්තමානයේ ඇති වෙලා තියෙන දේශපාලන අස්ථාවරභාවය ඒ අස්ථාවරභාවය තුලින් අපිට රටට යම් සහන ලබා ගැනීම මම හිතන්නේ ඉදිරියේදී පුළුවන් වෙයි කියලා මේක දිගින් දිගටම ගියොත් ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාටම මම ඉල්ලීමක් කරන්නේ මේ රට ගොඩ ගන්න අපට අවශ්‍යයි. අපි ව්‍යාපාරිකයට අපි බදු ගෙවන්නත් ලෑස්ති. ඒ නිසා ඔබතුමාලගේ තියෙන පරිණතභාවය ඔබතුමාලගේ බුද්ධිය කල්පනා කරලා මේ පාර්ලිමේන්තුව තුලින් මේ රටේ ජනතාවට සෙතක් වෙන විදිහේ වැඩක් කරන්න කියලා පක්ෂවලට අර්බුද ඇති කරගෙන පක්ෂවල තමන්ගේ මේ ආත්මාර්ථකාමීකම ඇති කරලා පක්ෂවල එකම පක්ෂතර කරගන්න යන්නේ නැතුව රට ගැන හිතලා වැඩ කරන්න කියන ආයාචනය තමයි හෙට දවසේ මම ඉල්ලීමක් කරන්නේ පාර්ලිමේන්තුව හෙට ආරම්භ කරන උදේ. හොඳයි. සුසන්ත ලියනාච් මහත්මයා මේ අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්න හිතුවා දැන් අපේ රටේ තියෙන ප්‍රශ්නේ ඩොලර් හිඟේ විදේශ විනිමය ගැටලුව තියෙන දැන් සංගමයක් විදිහට ජාතික ඉදිකිරීම් සංගමයේ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ ඔබතුමාලට
ඇහුවා ඔබතුමාගෙන් මං විසඳුම් තියනවාද යෝජනා තියනවාද කියලා. ඒ අතරේදී තව විශේෂ දෙයක් අහන්න හිතුවා. ඒ තමයි දැන් කාලයක් තිබ්බ අපේ රටේ බොහෝ පිරිස් ඉදිකිරීම් කර්මාන්තකරුවන් වෙන රටවලට ගිහිලා ඉදිකිරීම් සිද්ධ කරන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බොහෝ කර්මාන්තකරුවෝ පිරිසක් අපි දැක්ක අපේ රට නියෝජනය කරන පිරිස් ඉන්නවා. ආයතන ගණනාවකුත් මේ විදේශ රටවල ඒ සේවය ලබා දුන්නා. දැන් ඉදිරියට බලාපොරොත්තු නැද්ද මේක තව ටිකක් වැඩි කරගන්න විදේශ විනිමය අපේ රටට ගෙන්න ගන්න මොන හරි සැලැස්මක් දැන් හදලාද තියෙන්නේ නැත්නම් බලාපොරොත්තු වෙනවද ඉස්සරහට ඒ වගේ දෙයක් කරන්න? ඔව් දැන් සහ මේ තියෙන දායකත්වය කොහොමද පහුගිය කාලේ තිබ්බ දායකත්වය? අපේ දේශීය ඉදිකිරීම් කරුවෝ මෝල්ඩීව්ස් වල සිංගප්පූරු වල විදේශ රටවල් වල වැඩ කරනවා. තාමත් අපේ ආයතනයේ සමාජිකයෝ පවා මෝල්ඩීව්ස් වල වැඩ කරනවා. දැන් ඔබ ඇහුවා ඩොලර් එක මේ ඒ කියන්නේ මහ භාණ්ඩාගාරික විදේශ වත්කම් සංචිත එකතු කර ගැනීම සඳහා වෙන්නේ නැති ප්‍රශ්නයක් නේද? විදේශ විනිමය ගෙන්න ගන්න විදේශ විනිමය ගෙන්න ගන්න මහ භාණ්ඩාගාරයේ අධිපතිතුමා විසින් නියෝගයක් නිකුත් කරා සෑම භාණ්ඩයක්ම මහ භාණ්ඩාගාරයේ මූල්‍ය ආයතන වන බැංකු මගින් ගෙන්වා ගැනීමට කටයුතු කරන්න කියලා. හැබැයි මහ භාණ්ඩාගාරයේ මගින් ගෙන්වා ගැනීමට කටයුතු කරන්න කියන ගමන් එතුමා කියනවා මහ භාණ්ඩාගාරයේ ඒ බැංකු මගින් මේ LC ඕපන් කරලා ගෙන්න ගත්තේ නැති වුණොත් කස්ටම් ක්ලියර් කරන්නේ නැහැ කියලා. සර්කියුලර් එකක් සර්කියුලේට් කරලා තිනවා. දැන් වෙන්නේ දැන් ඕනම ව්‍යාපාරිකයෝ අපි ගත්ත මහ පරිමාණ ව්‍යාපාරිකයෝ සේරම උන්ඩියල් හරහා තමයි ගෙන්නන්නේ. හැබැයි ඒක මම හිතන්නේ නෑ මගේ දැනුම අනුව මට හිතෙන්නේ නෑ මේ කෙලින්ම LC ඕපන් කරලා බැංකුව හරහා ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් කෙටි කාලයක් තුර ඇති කරන්න පුළුවන්. හැබැයි අපි සාධනීය ලෙස 100% එකඟයි. එකඟයි විදේශ වත්කම් සංචිත වැඩි වෙන්න ඕනේ. ප්ලස් යන්න ඕනේ. නමුත් අර උන්ඩියල් හරහා මේ ක්‍රමය එකපාරට එකති කරගන්න පුළුවන් කියන தත්ත්වය මට තේරෙන්නේ නැහැ. මොකද අඩු ගානේ දැන් බඩු මුට්ටු ගේන්න උනත් ආහාර ද්‍රව්‍ය ගේන්න උනත් මේ ඩොලර් එක උන්ඩියල් හරහා ගේන එක මෙතෙන්ට දැම්මාම දැන් සමහර අය හිතනවා ටැක්ස් එකට අහු වෙනවා. ඔය කරන්නේ ටැක්ස් වලට තමයි ඔය එන්නේ. එතකොට මේ ගෙන්නන ප්‍රමාණය LC ඕපන් කරලා මෙහෙන් ගෙනාවා ඔබ ගෙනාපු ඒවා ඔක්කොම අහු වෙනවා. ඉතින් ඒවටත් මිනිස්සු බයයි. නමුත් කෙසේ වෙතත් මේ උන්ඩියල් බ්ලැක් මාකට් එකෙන් ඩොලර් අරගෙන කරන වැඩේට වඩා උන්ඩියල් හරහා ඩොලර් ලංකාවේ පරිභෝජනය සඳහා එකතු කරගන්න එකට වඩා බැංකු හරහා LC ඕපන් කරලා ගේන එකට අපි 100% එකඟයි. ඒට ජනාධිපතිතුමත් එක්ක ඔය අපේ ඉහළ ව්‍යාපාරිකයෝ කතා කරන්න ඉන්නේ එක ප්‍රශ්නයක් වගේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක කෙටි කාලීනව කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි ඇති වෙලා තියෙන්නේ. ඊට වඩා නරකද දැන් අපිට ඩොලර් බිලියන 6.7ක් විතර දැන් අපිට අඩු වෙලා තියෙනවානේ මේ විදේශ සංචාරකයන්ගේ මේවා. දැන් නරකද මේකට හොඳ තරංකාරී තත්ත්වයක් ඇති කරලා මේ ඩොලර්ස් ටික මෙහෙම එවුවොත් මේ වගේ දෙයක් දෙන්න. උදාහරණයකට ලංකා බැංකුව විසින් කෝටි 3ක නිවසක් මේ පරිත්‍යාග කරන මොනවාද ලොතරැයියක් අදිනවා කියලා ඒ වගේ දේවල් කරලා දැන් කියන අර මේ ප්‍රවර්ධනය කරන කාරණා. ඒ අතරදී ඔබතුමාගෙන් අහපු ප්‍රශ්නේ දැන් ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ බැරිද අපිට වැඩියෙන් විදේශ රැකියා අවස්ථා හොයාගන්න? ඔබතුමා කිව්වා මාල්දිවයින් ඇතුළු රටවල දැන්ටමත් ඉදිකිරීම් කර්මාන්තකරු බොහෝ පිරිසක් ඉන්නවා කියන කාරණා. දැන් ඉදිරියේදී මේ තත් වැඩි කරගන්න බැරිද? ඒ කියන්නේ අපේ දේශීය ඉදිකිරීම් කරුවන්ට විදේශීය ගිහිල්ලා වැඩ කරන්නද? ඔව් එහෙම තියෙනවා. නමුත් ඉතින් ඒවා එකපාරට දෙන්නේ නැහැ. ඒවත් ඇවිල්ලා මේ නියම සොලිසිටඩ් බිඩර්ස් යටතේනේ ඒවා කරන්නේ. ඉතින් ඒවා යන්න ඕනේ ඉතින් මේ ටෙන්ඩර් පරිපාටිය අනුව තමයි. අර අන්සොලිසිටඩ් කියන ක්‍රමයේ විතරටවල වල නැහැනේ. ඉතින් ඒ නිසා මේ අපිත් කැමති එහෙම යන්නම නම් එහෙම ගිහිල්ලා අපේ සේවකයෝ ගිහිල්ලා ඒ විදේශ ඩොලර්ස් අපේ ලංකාවට ගේන්න පුළුවන් ක්‍රමයක් ඇතන. ඉතින් ඒක රජයේ මැදිහත් වෙන්න ඕනේ. ඒවට රටවල් එක කතා කරලා තානාපති කාර්යාලය හරහා සාකච්ඡා කරලා යම් ක්‍රමවේදයක් සකස් කරගන්න. මම හිතනවා ඉදිරියේදී පුළුවන් වෙයි කියලා මේ මහ බණ්ඩාගාර අධිපතිතුමාට ඒ වගේ නුවණක් දැක්මක් තියෙන අනාගතයක් සැලසුමක් සකසුරුවම්කමක් තියෙන නායකයෙක් හැටියට. හැබැයි දේශපාලන අධිකාරිය විසින් ඇඟිලි නොගැහුවොත් එතුමා වැඩ කරයි කියන විශ්වාසයක් අපේ තියෙනවා. හොඳයි. අවසාන වශයෙන් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමේ සභාපතිතුමන් ඔබතුමන් සුසන්ත ලීනාරච්චි මහත්මයා රටේ ජනතාවට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? දැන් ඔබ පසුපස බොහෝ පිරිසක් බලන් ඉන්න කොන්ත්‍රාත් කරුවන් එතනින් එහාට ගිහිල්ලා පහළම අඩියේ ඉන්න මේ දිලිඳු පවුල් ගණනාවක් ඉන්නවා. බලාපොරොත්තු සහගත වෙන්නේ මේ පිරිස. මොකක්ද අවසාන වශයෙන් කියන්නේ? අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ සේවකයින්ට නම් ලක්ෂ 10කට 11කට ආසන්න පිරිසක් අද ග්‍රාමීය මට්ටමට ගිහිල්ලා තියෙනවා. මේ මිනිස්සුන්ට කුඹුරක් කරගෙනවත් ආර්ථික ශක්තියක් නැති තත්වයක ඉන්න වෙලාවක්
අපි ආණ්ඩුවට කියන්නේ මේ කර්මාන්තය ඉතා ඉක්මනින් නැවත අපිට ප්‍රතිව්‍යුහගත කරලා අපිට කර්මාන්ත කරගෙන යාමට අවස්ථාව ලබා දෙන්න කියලා රජයෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ තියෙන අර්බුදකාරී තත්ත්වයක් එක්ක රටේ මහජනතාවට දරිද්‍රතාවයෙන් පෙළෙන රටේ ජනතාවක් කොටසක් ඉන්නවා. ඒ අයට මම කියන්නේ පාන් ගෙඩියක් 140ක් 150ක් වෙලා තිනවා. හාල් සේරුවක් හාල් කිලෝ එකක් රුපියල් 220ක් 230ක් වෙලා තිනවා. හරි අමාරුයි දරා ගන්න. අපිත් ගම්වල මිනිස්සු අපිට තේරෙනවා මේ මිනිස්සු ඇවිල්ලා කඩවලින් බඩු ගන්නකොට ග්‍රෑම් 150 එළවලු ගන්නකොට අපලත් හරි හර්ට් හිතට. ඉතින් මේ තත්ත්වෙන් මුදවා ගන්න බොහොම උත්සාහයක් දරන්න වෙයි. ඉතින් ඒ නිසා කොහොම හරි අපිට රටේ මහ ජනතාවට යම් දුෂ්කර ක්‍රියාවක් කරන්න වෙයි කියලා මගේ විශ්වාසයක් තියෙනවා අඩු ගන්න අවුරුදු දෙකක් විතර. ඒකට අපි කොහොම හරි අපි විසින්ම අපිට අවශ්‍ය කරන ආහාර ටික අපි විසින්ම නිෂ්පාදනය කරලා කුඹුරක් කරලා අපිට මොනවා හරි භෝග වගාවක් කරලා ඔය වගේ තත්ත්වයක් තමයි දැන් ඇති වෙමින් පවතින ගම්වල නම් අපේ ගම්වල නම්. ඉතින් මිනිස්සු ඒකට දැන් හුරු වෙමින් පවතින වෙලාවක්. ඉතින් මම හිතන්නේ මේ කුෂිකර්මාන්තය කරගෙන යන සහනාධාර ක්‍රමයක් ඇති කරලා දුන්නොත් මේ සමුද්‍රලාභීන්ගේ මුදල වැඩි කරලා දෙනවා කියලා රජය විසින් ප්‍රකාශයට පත් කරාද. ඉතින් ඒ වගේ දේවල් කරලා මේ දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් සඳහා යම් සහනයක් සලසා දීලා රට ගොඩ නැගීමේ ප්‍රයත්නයට දායකත්වය ලබා දෙන්න කියන එක තමයි අවසාන වශයෙන් ඉල්ලීම් කරන්නේ. හොඳයි. එතමයි එතුමන්ගේ ප්‍රාර්ථනාව. ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපතිතුමන් සුසන්ත ලියනාරච්චි මහත්මයාද තීරණය සමගින් එකතුනේ. එතුමන්ගේ තීරණය ඉදිකිරීම් කර්මාන්තයේ අනාගතය සුබවාදී මට්ටමකට සුබවාදී තැනකට ගෙනියන එක. ඒ තීරණය ජය ගන්න එතුමන්ට හැකියාව ලැබෙන කියලා ප්‍රාර්ථනා කරන අවසානයේදී සමස්ත රටම ආර්ථිකමය වශයෙන් වැඩි දියුණු වෙන්නේ ඒක හේතු වෙයි කියලා අපි විශ්වාස කරන බොහොම ස්තුතියි. අද දවසේ තීරණයේ සචිව සංවාදයට වාරණය කළ නොහැකි අදහස් ඔබේ හිතේ ධාරණය කරන්නට අද දවසේ අපට හැකියාව ලැබුණු බව අපි විශ්වාස කරනවා. යලිත් ඔබව අපි මුණ ගැහෙන්න සූදානම් ලබන අඟහරුවාදා දවසේ රාත්‍රී 10:25ට තීරණය සචිව සංවාදයේ සමගින්. එතෙක් ඔබට ප්‍රාර්ථනා කරනවා සුබදායී දවසක්.